හොඳයි ආයිබෝන් සියලු දෙනාටම අපි පහුගිය සතියේ දවස් දෙකේදී අපි OM papers වල 2016 paper එක සම්පූර්ණ වෙනොත් 2018 paper එකේ මෙන්න මේ පළවෙනි ගානක් අපි කළා. එතකොට අපි පැය එකමාරේ ඒවා දෙකක්නේ. ඒ කියන්නේ පැය 3ක් මේ කටයුත්තට ගත්තා. විස්තරත් එක්ක කරන නිසා ඉතින් යම්කිසි විදියකින් කාලය එක ප්‍රශ්නයකට ටිකක් වැඩිපුරත් යනවා වගේ කියලා අපිටත් දැනෙනවා නේද? මේ විස්තර කරද්දී එහෙම නොවුනොත් අපිට විභාගෙදී කොහොමත් පැය 3කදී එක පේපර් එකක් කරන්න ඕනේ. ඒකට විස්තර කරලා කළත් අපිට ඒ වගේම වෙලාවක් තමයි ඇත්තරමත් ගිහිල්ලා තියෙන්නේ පැය 3ක් නෙමෙයි අතර මගේ රෙකෝඩ් හැටියට පැය 2යි විනාඩි 50ක් 55ක් විතර වගේ තමයි දවස් දෙකේදී කරලා තියෙන්නේ. ඒතර ඒකෙදී අපි ප්‍රශ්න 6ක් කරලා තියෙනවා. එතකොට විස්තරත් එක්ක කරලා යනකොට රේට් එක සාමාන්‍යයෙන් හොඳයි කියලා දැනෙනවා. ඒ විභාගෙදී කොහොමත් අපිට පැය 3දී මේක කරගන්න ඕනේ. ඒතර අපි මේකේ ප්‍රශ්න එකක් කළා. ඒතර දෙවෙනි ප්‍රශ්නේ ගැනත් අපි කතා කළා. ඔයාලට මතක ඇති. මේ දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ පුරෝගතන ගැටලුවක්. ඒතර මේ පුරෝගතන ගැටලුවත් 2016 පුරෝගතන ගැටලුවත් එක ළඟින් යනවා. නමුත් පුංචි වෙනස්කම් එක්ක. ඒතර එක වෙනස්කමක් තමයි මේ ගානේදී ඒක ඉතින් ප්‍රශ්නවල තියෙන වෙනස්කමක් විදිහට දකින්න ඕන දෙයක් නෙමෙයි. කලින් ගානේ මේක අගෝස්තු වලටත් තිබුණා. මේකේ අගෝස්තු වලට දීලා නැහැ. නමුත් ඒක නෙමෙයි මේකේ තියෙන විශේෂත්වය. මම එදත් කිව්වා මේකේ ගාතිය සුම ඒවා බලන්න ඕනේ. ඒකයි මේ වෙදී අපි අඳුර ගන්න ඕනේ. දැන් 2018 පේපර් එක ගත්තාම මේ පේපර් එකේදී ගාතිය සුමටනේ තියෙන්නේ පෙබරවාරි සිට ජූලි දක්වා ගන්න කියලා. ඒතර පෙබරවාරි වල ඉඳලා ජූලි දක්වා ගන්නකොට අපිට ගාතිය සුමටනේ ගන්න පුළුවන්. නම් කවදාවත් 3 මාස චල මධ්‍යන පෙබරවාරි වලින් පටන් ගන්න බෑ. 3 මාස ගන්නකොටම මාස 3 කියලා කියන්නේ මොකද්ද? ජනවාරි, පෙබරවාරි, මාර්තු ගත්තාම ෆස්ට් එකම වෙන්නේ අප්‍රේල් වලට. ඒක නිසා ඒක අප්‍රේල් සිට කියලා කියන එක හරි. now ගාතිය සමරණයේදී අපි ඉමීඩියට් එකනේ ගන්නෙ. ඉමීඩියට් ප්‍රෙඩිසිසර් කියන එක පූර්වකාරී ඉමීඩියට් එක නේද? පෙබරවාරි වලට කලින් ජනවාරි එකෙන් කෙලින්ම පෙබරවාරි වලට මාරු වෙන්න පුළුවන්. ඒ නිසා ඒක පෙබරවාරි සිට ජූලි දක්වා අසන්න පුළුවන්. හැබැයි 16 පේපර් එකේදී මේකත් අප්‍රේල් සිට කොහොමත්ම මේකත් අහලා තිබුණේ අප්‍රේල් සිට ජූලි දක්වා කියලා. හරි? මේකෙදි වෙනස වෙන්නේ පෙබරවාරි ඉඳලා අරන් තියෙනවා. නමුත් අපි විභාගයට යද්දී ගිය අවුරුද්දේ ගාන පාඩම් නැහැ නේ විභාගෙදී. ගිය අවුරුද්දේ ගාන කොහෙද පාඩම් තියෙන්නේ? පාඩමට අදාළවත් අපිට අමතක වෙනවනේ විභාග වෙලාවේදී. ඒ නිසා ගිය අවුරුද්දේ ගාන පාඩම් නැහැ. තා විභාගෙදී එහෙම ප්‍රශ්නයක් එන්නේ. නමුත් අපි අද කරද්දී සංසන්දනාත්මකව ඒවා අවබෝධ කරගන්න ඕන. හරි? එහෙනම් ඒ වෙනසත් එක්ක තමයි යන්න තියෙන්නේ. නමුත් සාමාන්‍ය විදිහටම තමයි කරගෙන යන්න තියෙන්නේ. එතකොට මම ඒකට වයිට් බෝඩ් එක අරගෙන කතා කරන්නම්. උතර මේ තියෙන්නේ ප්‍රශ්නාංක 2. හරි ප්‍රශ්නාංක 2. ඒතර ඒකේ අයන්නේ තියෙන්නේ මාස 3 සරල ජල මධ්‍යන භාවිතා කොට අප්‍රේල් සිට ජූලි දක්වා. එතකොට ඒක අපි හරියටම ප්‍රශ්නාංක දාලා ලියන්න ඕනේ. මාස 3 සරල ජල මධ්‍යන. හරි. ඒතර අපි පටන් ගන්න තියෙන්නේ මේක පටන් ගන්න තියෙන්නේ අප්‍රේල් වල ඉඳලා නේ. ඒතර අප්‍රේල් එකතු කළා 3න් බෙදුවා. මැයි එකතු කළා 3න් බෙදුවා. ඒවා ලියලා තියාගත්තත් කමක් නැහැ නේ. හරි. මේ ඉස්සරෙන් උත්තර ලිව්වා. ඒ නිසා අපි ෆෝමැට් එකක් නිකන් හදා ගන්න පුළුවන්. ජූනි එතකොට වෙලා විතර ගන්න. ජූනි ඔන්න ඉලක්කම් 3 එකතු කළා 3න් බෙදුවා. අන්තිමටම ජූලි එකතු කළා 3න් බෙදුවා. මේකට ඉතින්
මේ රූල තියලා ඉරක් අඳින්න ඕනේ නැහැ. ඕන්න මටත් පුළුවන් රූල් තියලා ඉරක් අඳින්න. මමත් ආන්න මේ දින මම රූල තියලා ගානට ලස්සන ඉරක් ඇඳනේ. නමුත් ඉතින් ඒක ඇඳයි කියලා වැදගත් නැහැ ඉලක්කම වැරදිනන්නේ. ඒ නිසා නිදහස් අතින් වැඩේ කරන්න. හරි. එතකොට එකතු කරලා තුනෙන් බෙදුවාම එන උත්තර තමයි 516.7 500 483.3 466.7 අප්‍රේල් වලට ගන්න තියෙන්නේ මාර්තු ඉඳලා උඩට මාර්තු පෙබරවාරි ජනවාරි පල්ලෙහාට හිතුවත් කමක් නැහැ. නමුත් අපි රිවර්ස් එකට ගන්න එකයි ලේසි. එහෙම කරලා එකතු කරලා ගන්න පුළුවන්. මේවා තමයි මාස 3 සරල චල මාධ්‍යය. right. ඒ උත්තර ඔයගොල්ලන්ගේ උත්තරات එක්ක චෙක් කරගන්න. ඊට පස්සේ ආයන්න ගාතිය සුමනට එන්න තියෙන්නේ. ගාතිය සුමටනේට ගාතිය සුමටනේදී සූත්‍රය ft සමානයි ඇල්ෆා at ඍණ 1 ධන 1 ඍණ ඇල්ෆා ft ඍණ 1. හරි ft ඍණ 1. එතකොට මේකත් එක්ක පටන් ගන්න තියෙන. එතකොට මේ පටන් ගන්න තියෙන පළවෙනි මේක පෙබරවාරි. එතකොට මෙතනට එන්නේ ජනවාරි. මෙතනටත් එන්නේ ජනවාරි. ඒ අනුව තමයි ඉස්සරහට දිගටම යන්නේ. එහෙනම් මේක පටන් ගන්න තියෙන්නේ f පෙබරවාරි. සූත්‍රය දාලා එක දිගටම සූත්‍රය දාලා දකුණු පැත්තෙන් ලියනවා. පෙබරවාරි මාර්තු f අප්‍රේල් මැයි ජූනි අන්තිමටම ජූලි. හරි. ඊතර සූත්‍රය යදනවා. සූත්‍රය යදලා උත්තරේ ගන්නවා. දැන් මේක මම ලියන්න ඕනේ නැහැ. වෙලාව ඉතුරු කරගන්න අපි එහෙම කරගෙන යමු. මම පළවෙනි එක විතරක් ලියන්න. ඇල්ෆා කියන 0.6යි. ඊට 0.6යි at ඍණ 1 කියන ජනවාරි වල ඇක්චුවල් එක. හරි ජනවාරි වල ඇක්චුවල් එක ටේබල් එකේ තියෙන්න ඕනේ 0.4යි ජනවාරි වල ෆෝකාස්ටඩ් එක. ඒතර ජනවාරි වල ෆෝකාස්ටඩ් එක ගානේ දිය යුතුයමයි දත්තයක් විදිහට. ඒක 400යි කියලා දීලා තියෙනවා. මේ 400 දීලා තිබුණ නැත්නම් අපි උපකල්පන කරන්න ඕනේ. එක උපකල්පනයක් තමයි මේ 450ම මෙතනට දානවා. ඒ කියන්නේ ජනවාරි ඇක්චුවල් එකම ජනවාරි ෆෝකාස්ටඩ් එක විදිහට හිතනවා. ඒක තමයි හොඳම උපකල්පනය. එහෙම නෙමෙයි නම් Taman කැමති වාසනාවන්ත ජය අංකයක් අද දවසේ සුපිරි ජයමල්ල ඒ මොන හරි ඉලක්කමක් මෙන්න මෙතනට ඔයගලන්ට දාන්න පුළුවන්. හරි? ඒ ක්‍රමයකින් කරන්න පුළුවන්. නමුත් හොඳම දේ තමයි ජනවාරි වල ඇක්චුවල් එක ජනවාරි වල ෆෝකාස්ටඩ් එක විදිහටම ගන්න එක. එහෙම කරලා උත්තර ගන්න පුළුවන්. මේක 430යි. මේක 472යි. මේක 548.8යි. මේක 459.5යි. මේක 453.8යි. මේක 511.5යි. හරි? මේ විදිහට තමයි ජූලි වෙනකන් ෆෝකාස්ටඩ් ඒවා ගාතිය සුමටනේ විදිහට ගෙනෙන්නේ. හරි? ඊට පස්සේ අපි යනවා ඈන්න කොටසට. බලන්න කියලා තව මොනවා හරි අහලා තියෙනවද කියලා? නෑ නේද? එහෙම මුකුත් අහලා නෑ. ඊට පස්සේ ඈන්නට අපි එනවා. ඒත් ඈන්නට එනකොට අහන්නේ නිරපේක්ෂ මධ්‍යන අපගමනය mean absolute deviation MAD පාවිච්චි කරලා භාවිතා කොට ආයේ වචන දෙක වෙන් වෙන්න ඕනේ. හරි. භාවිතා කොට තුන්මත් සරල චල මධ්‍යන සහ ඝාතීය සුමටන ක්‍රම අතරින් වඩාත් යෝග්‍ය මේ වෙලාවේදී වඩාත් යෝග්‍ය පුරෝගතන ක්‍රමය තීරණය කරන්න කියලා තියෙනවා. එහෙනම් MAD කොහොමද MAD ගණනය කරන්නේ? MAD ගණනය කරන්නේ සිග්මා a ඍණ f බෙදීම
සිග්මා ඒ කියන්නේ කී දෙනෙක්ද කියන එක කෙලින්ම එකට n කියලා දාමු. නේ? මේක තමයි මෑට් ගණනය කරන සූත්‍රය වෙන්නේ. ඒතර මේ සූත්‍රය භාවිතා කරලා අපි මෑට් වලට එන්න ඕනේ. ඒතර මෑට් ගණනය කරන්න ඕනේ වෙන වෙනම සරල චල මධ්‍යන ක්‍රමයට. එතකොට වෙන වෙනම අපි ටේබල් දෙකක් ඇඳගත්තාම ලේසි. සරල චල මධ්‍යන භාවිතය. සරල චල මධ්‍යන භාවිතය. එතකොට එතන තියෙන ඉලක්කම් 4යි. එතන තියෙන ඉලක්කම් 4යි. මාසය අප්‍රේල් මැයි ජූනි ජූලි. ඇක්චුවල් තියෙනවා ජනවාරි ඉඳලා නමුත් ෆෝකාස්ටඩ් නෑනේ. ඒ නිසා ඒක වැඩක් නෑ. හරි. ඒතර ඇක්චුවල්ස් තියෙන්නේ 400 450 550 600. ෆෝකාස්ටඩ් ඒවා 516.7යි 500යි 483.3යි 466.7යි. right? එතකොට A ගෙන් F අඩු කරනවා. අඩු කරලා ධන ආවත් ඍණ ආවත් ධන ඉලක්කමම ලියනවා. 116.7යි 50යි 66.7යි 133.3යි එකතු වෙනවා 250.75යි කියලා. හරි. එහෙනම් මෙතනට අදාළව මෑට් දෙන්නේ 250.75 බෙදුවා 4ෙන්. බෙදුවා 4ෙන් එතකොට එන්නේ 62.7යි කියලා. 62.7යි තමයි මීඩ් ඇබ්සලියුට් ඩීවියේෂන් එක වෙන්නේ. ඒ ඉලක්කම අපේ අතේ තියාගෙන අපි ඝාතීය සුමටන ඉලක්කම් එකත් ගණිතුන කරමු. හොඳයි අපි ඊළඟට ඝාතීය සුමටන අවස්ථාවට ගියොත් අපි ඒකට ටේබල් එකක් දාගත්තොත් ඝාතීය සුමටනේ මගින් ගත්තා ගයන්ට අපි මෑඩ් හොයන්නයි යන්නේ. එතකොට අපි ටේබල් එක සම්පූර්ණ කරගත්තොත් මාසය A අගය F අගය A ඍණ F. right? මාසය ඇක්චුවල් එක ෆෝකාස්ටඩ් එක ඇක්චුවල් මයිනස් ෆෝකාස්ටඩ් වල ප්ලස් අගය. ඒතර මාසය අපිට දීලා තියෙන්නේ ජනවාරි සිට ජනවාරි ඉඳලා අපිට ඇක්චුවල්ස් දීලා තියෙනවා. හැබැයි අපේ ෆෝකාස්ටඩ් ඒවා තියෙන්නේ පෙබරවාරි වල ඉඳලා. හරි ෆෝකාස්ටඩ් තියෙන්නේ පෙබරවාරි වල ඉඳලා. එහෙනම් මේක පටන් ගන්න පෙබරවාරි වල ඉඳලා. නමුත් එහෙම පෙබරවාරි වල ඉඳලා ගත්තොත් වරදිනවා. හේතුව තමයි ජනවාරි වල ෆෝකාස්ටඩ් එක අපිට දීලා තියෙනවා. ඒතර පෙබරවාරි සිට ගත්තත් හරි පෙබරවාරි සිට තමයි අපි ෆෝකාස්ටඩ් again හොයාගත්තේ. නමුත් ජනවාරි වල ෆෝකාස්ටඩ් වැලියු එක දීලා තියෙනවා. ඒ නිසා මේක පටන් ගන්න ඕනේ ජනවාරි වලදී. හරි. හැබැයි ඔයගොල්ලෝ බැලුවොත් එහෙම 2016 පේපර් එක මීට කලින් තිබ්බ පේපර් එකේ එතකොට මේ වගේම ගැටලුවක් තියෙන්නේ. එතනදී දීලා තියෙනවා ජනවාරි සිට අගෝස්තු දක්වා ඉලක්කම් 8ක් ඇක්චුවල්ස් අගයන් 8ක් විකුණුම් අගයන් 8ක්. ඒකේ ආයන්න කොටසෙන් අහන්නේ අප්‍රේල් සිට ජූලි දක්වා ෆෝකාස්ටඩ් එක හොයන්න කියලා. හරි. ඒකේ මාර්තු වල ෆෝකාස්ටඩ් එක දීලා තියෙනවා. අහනවා අප්‍රේල් සිට ජූලි දක්වා කියලා. දැන් මේ ගානේදී අහන්නේ පෙබරවාරි සිට ජූලි දක්වා. ඒතර පෙබරවාරි වල සිට ජූලි දක්වා යනවනම් ජනවාරි වල ෆෝකාස්ටඩ් එක තමයි දෙන්න ඕනේ. ඒ ජනවාරි වල ෆෝකාස්ටඩ් එක 400 කියලා දීලා තියෙනවා. හරි ඒ නිසා ගණන් දෙකේ වෙනස අඳුර ගන්න. ඇයි අපි 2016 ගානේදී මේක ගත්තේ මාර්තු සිට ගත්තේ ඒ ටේබල් එක. හේතුව මාර්තු වල ෆෝකාස්ටඩ් එක තියෙන නිසා. හැබැයි මේකෙදි ගන්නේ
ජනවාරි හේතුව තමයි ජනවාරි වල ෆෝකාස්ට් එක තමයි අතීත මගේ විදිහට දීලා තියෙන්නේ. හරි. ඒතර ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි, ජූනි සහ ජූලි. ඒතර ඇක්චුවල්ස් තියෙන්නේ 450, 500, 600, 400, 450, 550 සහ 600. ඒතර ෆෝකාස්ටඩ් වැලියුස් ටික අපි දාගමු. ජනවාරි 400 දීලා තියෙන ඊටු ටික තමයි අපි කැල්කියුලේට් කළේ. හරි. ඒක හොයාගන්න කොට වෙලා ගියා. වීඩියෝ එක පොඩ්ඩක් රිවයින්ඩ් කරන්න ඕන. හාරසිය 30යි, 472යි, 548.8යි, 472යි, 548.8යි, 459.5යි, 453.8යි, 511.5යි. ඒතොර ඒරිනෙෆ් වල මාපන් ගත්තොත් මෙතන 50යි, මෙතන 70යි. එහෙම කියලා ඒක ඉස්සරහට යන්න පුළුවන්. එකසිය 28යි, 148.8යි, 9.5යි, 96.2යි, 88.5යි. සමහර ඒවා ඍණාගයන් වෙනවා. අප්‍රේල් වල ඍණාගයක්. නමුත් මාපන් ගන්නකොට ධනාගයක් වෙනවා. මැයි වලත් ඍණාගයක් ඉන්නේ ඍණ 9.5. නමුත් මාපන් ගන්නකොට ධනාගයක් වෙනවා. එතකොට මේක එකතුව වෙන්නේ 591යි. එක්කල බලන්න 50, 70, 128, 148.8, 9.5, 96.2, 88.5. 591යි. 591යි. එන අපිට පුළුවන් ලියන්න එම නිසා මෑඩ් සමානයි මාපාංක ARNF divided by n. එතන මේක 591 බෙදීම n ගේ 1 2 3 4 5 6 7 7ෙන් බෙදුවා. එතන 591 බෙදීම 7 උත්තරේ ලැබෙනවා 84.4යි. 84.4යි. හරි. ඉතින් අපිට තියෙන සංසන්දනය කරන්න ඒකෙදි ගන්න වෙනවා කලින් ගත්ත මෑඩ් අගය සරල කැල මධ්‍යන වලින් ආවේ
තුන් මාස්නේ. තුන් මාස් සරල චල මධ්‍යන වලින් හැට දෙකයි දශම හතයි නේ 62.7. එහෙනම් තීරණය කියන එක ලියන්න පුළුවන්. නැත්නම් නිරීක්ෂණය කියන එකනේ තීරණය. පළවෙනි බුලට් එක තමයි තුන් මාස් සරල චල මධ්‍යන යටදී ලැබුණු මෑඩ් අගය 62.7යි. ඊට ඇල්ෆා සමානයි 0.6. ඇල්ෆා සමානයි 0.6. යටදී ලැබුණු මෑඩ් අගය සමානයි 84.4යි. තුන් මාස් සරල චල මධ්‍යන යටතේ 62.7යි. ඇල්ෆා සමානයි 0.6 යටතේ ලැබුණු අගය 84.4යි. එබැවින් මෙම අවස්ථාවේදී වඩාත්ම හොඳ පුරෝගතන ක්‍රමය ලෙස තුන් මාස් සරල චල මධ්‍යන යන්න හඳුන්වා දී. තුන් මාස් සරල චල මධ්‍යන යන්න හඳුන්වා දී. එතකොට මේක විභාගෙදී බොහොම ජනප්‍රිය ගැටලුවක්. හැබැයි අපි පටලව ගන්න නැතුව ගාන හොඳින් කියවලා බලලා තමයි වැඩේ කරන්න ඕනේ. 2016 මම නැවත මතක් කළා 2016 තිබුණේ ඇක්චුවල්ස් තිබුණා අගෝස්තු දක්වා, ජනවාරි සිට අගෝස්තු දක්වා පුරෝකතනය කරන්න තිබුණේ අපිට මාර්තු වල පුරෝකතනගේ දීලා ගාතී සුමටනේදී මාර්තු වල පුරෝකතනගේ දීලා අප්‍රේල් වල පුරෝකතනදී ඉඳලා තමයි ඉස්සරහට යන්න තිබුණේ. හරි. එතකොට ෆෝකාස්ට් ස්ටඩි එකේ පැරණිමාගේ විදිහට අපි ගණනය කළේ අප්‍රේල් වුණාට මාර්තු එකක් දීලා තියෙන නිසා ටේබල් එකේ උඩින්ම ලියවෙන්න ඕනේ මාර්තු. නේ ටේබල් එකේ උඩින්ම ලියවෙන්න ඕනේ මාර්තු. දැන් මේකෙදී පෙබරවාරි වල ෆෝකාස්ටඩ් එක තමයි අපි හෙව්වේ. හැබැයි ජනවාරි වල ෆෝකාස්ටඩ් එක දීලා තියෙනවා. ඒ නිසා ටේබල් එකේ උඩින්ම තියෙන්න ඕනේ ජනවාරි එක. හෙව්වේ 430 වුණාට 400 දීලා තියෙනවා. ඒ නිසා ජනවාරි සිට තමයි පටන් ගන්න. හරි. ජනවාරි සිට තමයි පටන් ගන්න. දැන් 2016 පේපර් එකෙත් මේ වගේම ජනවාරි සිට පටන් ගන්න තිබුණා. හරි. ජනවාරි සිට පටන් ගන්න තිබුණා. නමුත් අපි ඒක පටන් ගත්තේ මාර්තු වලදී. පටන් ගත්තේ මාර්තු වලදී. ඒකට හේතුව උනේ කලින් කිව්වා වගේ පොඩ්ඩකින් මම මේ පේපර් එක පොඩ්ඩක් බලන්නේ. ඔව්. හරි. මාර්තු වල තමයි පුරෝකතනේ 600 කියලා දීලා තිබුණේ. හරි මාර්තු වල පුරෝකතනේ 600 කියලා දීලා තිබුණා. එතකොට අපි හොයාගන්නේ අප්‍රේල් සිට. නමුත් මාර්තු දීලා තියෙන නිසා 600 කියලා එදා මෙතනදී 600 කියන එක දාලා මාර්තු යටතේ තමයි අපි ඒක කළේ. මාර්තු වලින් පටන් අරන් තමයි කළේ. ඒ නිසා ඒක ගණන් දෙක වශයෙන් උනා සංසන්දනය කළා කරුණාකාරණ අවබෝධ කරගන්න. හරි. එහෙනම් තමයි මේ ගානේ පිළිතුර සම්පූර්ණ වෙන්නේ. ඊට පස්සේ ප්‍රශ්නාංක 3 තියෙන්නේ ක්‍රියාවලියක අඛණ්ඩ වැඩි දියුණුව සඳහා PDCA වක්‍රය කෙසේ PCDA චක්‍රය කියලා කියනවා. වක්‍රය කියලා කියනවා. චක්‍රය තමයි හොඳම වචනේ සයිකල් කියන එක. PDCA චක්‍රය කෙසේ යොදාගත හැකිදයි පැහැදිලි කරන්න. ඒතර මේක මම ඔයගලන්ට ලබා දුන්න හැඳින්වීම සටහනේ තියෙනවා.
මෙතනින් පස්සේ තියෙන අදාළ සංකල්ප හරි නූතන ප්‍රවණතා එතනදී මේ ජපන් කළමනාකරන සංකල්ප ප්‍රවේශයේ අංක 4 ඒ 4 යටතේ තමයි ওই සංකල්ප තියෙන්නේ 3R 4R කියලාත් වෙන්න පුළුවන් නේ ඒ අතරතුර P3 concept කියලා තියෙනවා 4R එක ඊට පස්සේ R ගාන වැඩි වෙලා 7R වෙනවා ඊට පස්සේ තියෙනවා PDCA චක්‍රය හරි P කියන්නේ plan කියන එක සැලසුම් කිරීම මේකේ ඔක්කොම විස්තර ටික තියෙනවා කෙනෙස් ඕන දෙයක සැලසුමක් තියෙන්න ඕන ප්ලෑනින් තමයි නම්බර් 1 ප්ලෑනින් වෙනස් කරනවා අතරමඟදී ඉම්ප්ලිමන්ට් කරනකොට එන වැරදි හඳුනා ගැනීම තුළින් ඒ ලැබෙන ෆීඩ්බැක් එකෙන් අපිට ප්ලෑනින් වෙනස් කරන්නත් වෙනවා ඒ අනුව තමයි මේක චක්‍රාකාර වෙන්නේ හරි ඊට පළවෙනි එක තමයි ප්ලෑනින් කියන එක P ඊට පස්සේ ඒක ක්‍රියාත්මක කරන්න ඒ කියන්නේ ඉම්ප්ලිමන්ටේෂන් perform කියන එක තමයි do කියලා කියන්නේ D අකුර එහෙනම් කුඩා පරිම ඒ කියන්නේ ස්මෝල් ස්කේල් එකෙන් වැඩේ පටන් ගන්නවා කියන එක. හරි? ඊට පස්සේ ඒක චෙක් කරනවා. ඒක චෙක් කරනවා. ඒක චෙක් කරනවා කියන්නේ අපි අර සුපරීක්ෂාකාරීව සිටීමෙන් තමයි චෙක් කරන්නේ. කියන්නේ මොනිටර් කිරීම. එනම් ඉහත පරීක්ෂාව රිවිව් කිරීම රිවිව් කියන්නේ අවත්කාලින කරලා ලැබුණු ප්‍රතිඵල විශ්ලේෂණය කිරීම මගින් උගතක ඒ කියන්නේ මොනවද ඉගෙන ගන්න පුළුවන් කියලා බලනවා. උගත් පාඩම් කියලා කියන්නේ lesson learn ඕනෑම දෙයකින් උගත් පාඩම් තියෙනවා. අපි කියන්නේ අපි දැනගත්තා අපි හදෙමු වැරදිච්ච තැනින් නැගිටෙමු කියලා. ඒක තමයි උගත් පාඩම් කියලා කියන්නේ. එහෙනම් මේ පරීක්ෂා කිරීමෙන් ලැබෙන්නේ ඒ පාඩම තමයි අපට හම්බ වෙන්නේ. හරි? එහෙනම් ඒ උගත් පාඩම් වැඩි දියුණු කරගනිමින් ඒ කියන්නේ උගත් පාඩම් ප්‍රයෝජනට අරගෙන අපේ ක්‍රියාවලිය තවත් වැඩි දියුණු කරනවා. කියන්නේ රීප්ලෑනින් වලට යනවා. හරි? ක්‍රියාත්මක වීම තමයි ඇක්ට් කියලා කියන්නේ. ඒතකොට රීප්ලෑනින් කියලා කියනකොට ඇත්තට මේකෙදි මම පන්තියේදී මේ සටහන ඇඳා. හරි? මේ සටහන ඇඳා මේක ඇඳෙන්නේ මම මෙතන ඇඳ P D C A මේක මෙන්න මෙහෙම චක්‍රාකාරව තමයි එන. ඒකයි චක්‍රය කියලා කියන්නේ. ඒ වලින් අවසන් වෙන්නේ නැහැ. හරි? ඒ වලින් අවසන් වෙන්නේ නැහැ. ප්ලෑන් කරනවා ස්මෝල් ස්කේල් එකෙන් පටන් ගන්නවා do කියන්නේ ඒකයි ඒක පරීක්ෂා කරනවා ඉගෙන ගන්න දෙයක් තියෙනවා නම් ඒක ඉගෙනගෙන ඒ අනුව ක්‍රියාත්මක වෙනවා කියන්නේ රීප්ලෑනින් වලට යනවා ඒ නිසා මෙතනින් පස්සේ ආයෙ මෙතනට ලින්ක් වෙනවා මේක ආයෙ වෙනවා අලුතෙන් එන එක ආයෙ සංසාර චක්‍රය පටන් ගන්නවා යම් දවසකදී ඇක්ට් වෙලා ඉවර වෙනවා යම් දවසකදී දිගටම ප්ලෑන් කර ඉන්නේ නේ දිගට එකම දේ දිගටම ප්ලෑන් කරන්නේ ඒ වුණත් ඒක අසාර්ථකයි යම් වෙලාවකදී ක්‍රියාත්මක වෙලා වැඩේ අවසන් වෙනවා හරි ක්‍රියාත්මක වෙලා වැඩේ අවසන් වෙනවා මේක තමයි PDCA චක්‍රය කියලා කියන්නේ එතකොට අපෙන් අහන්නේ ක්‍රියාවලියක අඛණ්ඩ වැඩි දියුණුව දැන් PDCA වක්‍රය කොහොමද කියලා අහලා නැහැ අහලා තියෙන ක්‍රියාවලියක අඛණ්ඩ වැඩි දියුණුව සඳහා PDCA වක්‍රය කෙසේ යොදාගත හැකිද එතකොට මේකට ඔයගොල්ලෝ උත්තරයක් දෙන්න ඕනේ පියවර දෙකකින් පියවර දෙකකින් එක දෙක කියලා ලියන්නේ නැතුව ඒක පියවර දෙකකින් තමයි ලියවෙන්නේ. පළවෙනි දේ තමයි මොකක්ද? ඕනෑම ප්‍රශ්නයකදී මේ වගේ. මුලින්ම කියනවා PDCA වක්‍රය කියන්නේ මොන වගේ දෙයක්ද කියලා. ඒක හඳුන්වා දීම තමයි මුලින්ම කරන්නේ. හරි? එහෙම නැත්නම් පුළුවන් නේ PDCA වක්‍රය ගැන මෙලෝ සඳහන් නැතුව අපි නෝට් එකක් පටන් ගන්නවා. ක්‍රියාවලියක ආකාරන වෙඩි දියුණුව සඳහා PDCA චක්‍රය ඉතාමත් ප්‍රයෝජනවත් වේ. එමගින් ක්‍රියාවලියක අඛණ්ඩ වැඩි දියුණුවක් නිරතුරුව උදා කරගත හැක. එම කිය කතන්දරේ ඒක තුලම මොකද කරන්නේ අපි? ඒක තුලම රැඳිලා ඒක තුලම නෝට් එක ලියලා යනවා. අන්තිමට එළියට එන ප්‍රතිඵලයක් නැහැ. හරි? ඒ නිසා මුලින්ම කරන්න ඕනේ PDCA වක්‍රය කුමක්ද කියන එක මුලින්ම කියවෙනවා. කියවෙලා ඒක තුල තියෙන අඛණ්ඩ දියුණුව. මොකද අඛණ්ඩ දියුණුව කියන්නේ? මේ පරීක්ෂා කිරීමෙන් මොනවද? උගතක හැකි දේ අඳුරගෙන ඒ අනුව ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ක්‍රියාත්මක වෙලා රීප්ලෑනින් වලට එන්න පුළුවන්. නේ? රීප්ලෑනින් වලට එන්න පුළුවන්. අන්නේ විදිහට තමයි උත්තර ලියන්න ඕනේ. එහෙම ලිව්වහම ওই ලකුණු හතර ලබා ගන්න පුළුවන්. මම මෙතනින් PDCA විතරක් නෙමෙයි
වෙන දෙයකදී වුණත් උත්තරයක් තුනු කරගන්නේ කොහොමද කියන එක අපි අවබෝධ කරගන්න. සමහරවිට අපි හිතනවා අපි ලියපු උත්තරේ හරි කියලා. නමුත් බලාපොරොත්තු වෙන්නේ ඒක නෙමෙයි. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ඒක දැන් මේ ප්‍රකේදී PDCA පමණක් නෙමෙයි ඒක අකණ්ඩ වැඩි දිනුවකට කොහොමද පාවිච්චි කරන්නේ කියන එක ලියවෙන්න ඕනේ. මම හිතන්නේ ඒක අවබෝධ වෙනවා. හරි. අවුලක් නැහැ. ඊට පස්සේ ඊළඟට ආයන ප්‍රශ්නෙන් තියෙනවා. දැන් මේක ඊට අමතරව තව හුඟක් සංකල්ප ගැන තියෙනවා. හරි. මේකත් අපිට ඊට පස්සේ ඕන වෙනවා මේ කාර්යභාරයේ සහ වගකීම් ඊළඟ ප්‍රශ්නික තියෙනවා. ඒක අපි එතනදී බලමු. ඊළඟට තියෙනවා ධාරිතා සැලසුම් කරණය සඳහා භාවිතා කරන ධාරිතා සැලසුම් කරණයට අදාළ සංකල්ප මොනවාද? ඒවායින් දෙකක් කෙටියෙන් විස්තර කරන්න. ඒතර මේකට මම ඔයගලන්ට හෑන්ඩ් අවුට් එකක් දීලා අන්තිමේදී කතා කළා. කැපැසිටි ප්ලෑනින් ටියුට් දෙකක් දුන්නා. මේ තියෙන දෙවෙනි ටියුට් එක. ධාරිතා සැලසුම් කරණය අනුගමනය කරන පියවර. උපාය මාර්ග. ඊට පස්සේ තියෙනවා මෙන්න මේ සංකල්ප. දැන් මේ හිස්තැන් අපි පන්තියේදී පිරෙව්වා නේ. බෙස්ට් ඔපරේටින් ලෙවල් එකට ගේන දේ ගැන තිබුණා. පරිමාණිකූල ඵල ගැන තිබ්බා. සංකල්ප කිහිපයක් තියෙනවා. ඵලපුරුද්දා වක්‍රය එක්ස්පීරියන්ස් කර්ව් එකෙන් හොඳම අවස්ථාවක් ඵලපුරුද්දෙන් ගන්න පුළුවන්. ධාරිතා යොමුව, ධාරිතා නම්‍යතාවය, ෆ්ලෙක්සිබිලිටි කියන එක. හරි. ඒතර මේ විදිහට අපි සංකල්ප කිහිපයක් ගැන කතා කළා. ඒතර මේකෙන් ඒවායින් දෙකක් කෙටියෙන් පැහැදිලි කරන්න. ලකුණු 5යි ගන්න තියෙනවා. දැන් අපිට මතක තියෙන මේ පහත් ලියන්න ඕන නම් වශයෙන්ොත් නම් වශයෙන්ොත් ඒවා ලියන්න ඕනේ. ඊට පස්සේ ඒවායින් දෙකක් පැහැදිලි කරන්න. ඉතින් අපේ සටහන් වල තියෙනවා නේ. ඉතින් ප්‍රශස්ත මෙහෙයුම් වට්ටමයි පරමාණුකූල ඵලයි ලේසියෙන් විස්තර කරන්න පුළුවන්. මේ දෙක එකකට එකක් සම්බන්ධයි නේද? ඒක ටියුට් එකෙන් උත්තරේ ගන්න පුළුවන්. ඒක අපි දැන් ලියන්න උවමනාවක් නැහැ කියලා හිතනවා. හරි. මේකනේ අපි හිටියේ. සෑයන්න තියෙනවා රුක්මල් සහ සමාගම විදුලි උපකරණයක් අලෙවි කිරීමට ක්‍රියා කරයි. එක් ඇනවුමක් සඳහා වන ඇනවුම් පිරිවැය. මේ තියෙන්නේ තොග ගැටලුවක්. ඉවගෙන යනකොට ආරම්භයේදීම අවබෝධයි. එක් ඇනවුමක් සඳහා වන ඇනවුම් පිරිවැය ඕඩරින් කොස්ට් එක තියෙනවා. අමුද්‍රව්‍ය තොග ඒකකයක් පවත්වා ගැනීම පිරිවැය. ඒකක් තියෙනවා. ඒකකයකට වාර්ෂිකව 15%යි. ගැනුම් මිලෙන්නේ. ඊට පස්සේ ඩිමාන්ඩ් එකක් තියෙනවා 10000ක. ඒක ගැනුම් මිල 1000යි. වට්ටම් ලේඛනයකුත් දීලා තියෙනවා සැලකිලිමත් වෙනවා නම් සැලකිලිමත් වෙන්න. හරි. කොටස් කිහිපයක් තියෙනවා. ප්‍රශස්ත ඇනවුම් ප්‍රමාණය නේ. වාර්ෂික ඇනවුම් කරන සංඛ්‍යාව ආදී වශයෙන් තිබෙනවා. හරි. එහෙනම් මේකට අපි උත්තරයක් දෙමු. මුලින්ම අපි ප්‍රශ්න ටික නිකන් බලමු. ඔයගොල්ලන්ගේ ළඟ තියෙනවා. පළවෙනි එක තමයි ප්‍රශස්ත ඇනවුම් ප්‍රමාණය. නේ. ප්‍රශස්ත ඇනවුම් ප්‍රමාණය ඒ කියන්නේ ප්‍රශස්ත terම කියනවා නම් මේ ප්‍රශස්ත ඇනවුම් ප්‍රමාණය කියන වචනේ හරි නෑම නෙමෙයි අත්‍තම කිව්වොත් වැරදි. ඒක එහෙම ලියන එක හරි නෑ. ආයෙත් මං හරිත් නෑ කිව්වා. හරි නෑ නෙමෙයි වැරදි. හරි. ප්‍රශස්ත ඇනවුම් ප්‍රමාණය කියලා කියනකොට ඒක ඉකොනොමික් ඕඩර් ක්වොන්ටිටි. ආර්ථික ඇනවුම් ප්‍රමාණය. ප්‍රශස්ත ඇනවුම් ප්‍රමාණය. ආර්ථික ඇනවුම් මට්ටම. නේ? එතකොට කමකුත් නැහැ කියලා හිතමු. මේ දෙක වෙන් කරලා අඳුරගන්න. දැන් මේ තියෙන්නේ මෙතනක් තියෙනවා. මේ තියෙන්නේ ඇනවුම් ප්‍රමාණය. මේ බලන්න. ඇනවුම් ප්‍රමාණය. ඇනවුම් සංඛ්‍යාව. නේ? එහෙම තියෙනවනේ. ඒ කියන්නේ වර්ෂයකට අවශ්‍ය මුළු ඇනවුම් සංඛ්‍යාව කියන්නේ මේ තියෙන මොකද අපි පන්තියේදී කිව්වේ කීපාරක් කඩේ යනවද? කඩේ යන වාර ගණන තමයි මේ තියෙන්නේ. නේ? කඩේ යන වාර ගණන තමයි ඇනවුම් සංඛ්‍යාව කියන්නේ. කඩේ යන වාර ගණන. මේ තියෙන්නේ මොකද්ද?
කඩේ ගිහිල්ලා එක වරකට ගෙනන ඒකක සංඛ්‍යාව. ඒකනේ මේකට Q කියලා කියන්නේ quantity එකනේ. economic කියන එක නිසා E ඕඩර් කරලා ගන්න නිසා O කියලා ආවට ඔය ඉතින් Q. ඒ නිසා මේක මේ ඇනෝම් ප්‍රමාණය ඇනෝම් සංඛ්‍යාව කියන වචන සෙට් එක නම් සමාන වුණාට ඒක වෙන් කරලා අඳුරන කොහොමද අපිට වරදින්න මේ ප්‍රශස්ත කියලා ලියුව ගමන් අපි EOQ වලට තමයි යන්නේ කොහොමද නේ. හරි. ඒක නිසා ඒක ලොකු ඉෂුව එකක් වෙන්නේ නැහැ. එහෙනම් මේකේ තියෙනවා EOQ හොයන්න තියෙනවා. අනික තියෙනවා කීසරයක් කඩේ යන්න ඕනේද කියලා. ඊට පස්සේ තියෙනවා පවත්වා ගැනීම පිරිවැය මුළු ඇනුම් කිරීම පිරිවැය සහ මිලදී ගැනීම පිරිවැය ගණනය කරන. ඒ කියන්නේ total cost එක හොයාගන්න කියන එක. නේ? total cost එක හොයාගන්න කියන එක. ඒක කරන්න පුළුවන්. එතකොට වට්ටම ඇයි වට්ටමක් දෙන්නේ? වට්ටම් ලේඛනයක් තියෙන ගානේ කොතන වට්ටම සැලකිලිමත් වී ප්‍රශ්නේ ඉවරයි නේද? කොටස් හතරක් නැහැනේ. ලකුණු 20ක් නිර්ණය කරලා ඉවරයි නේද? හැබැයි මේ ගානේ කොතනවා මේ වට්ටම පිළිබඳව සැලකිලිමත් වෙන්නද නැද්ද කියලා නැහැ. මෙන්න මේ ටේබල් එක සම්පූර්ණයෙන්ම දීලා නැතත් අපිට මේ තුනට උත්තර තුනක් ගන්න පුළුවන්. මේ තුනට උත්තර තුනක් ගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක දීලා තියෙනවා කියන්නේ ටේබල් එකත් එක්ක හිතාගෙන තමයි අපි ඉස්සරහට යන්න ඕනේ. ටේබල් එකත් එක්ක හිතාගෙන තමයි අපි ඉස්සරහට යන්න ඕනේ. right? අපි නම් බලමු කොහොමද කරන්න කියලා. අපි විස්තර ටික ලියාගත්තොත් යුනිට් ඕඩරින් කොස්ට් එක රුපියල් 4000යි. ඊට පස්සේ හෝල්ඩින් කොස්ට් එක යුනිට් හෝල්ඩින් කොස්ට් එක 115යි. ඔය 115යි කියලා කියන්නේ ඔක ගිය අවුරුද්දේ උට කලින් අවුරුද්දේ දීලා තිබුණේ ප්‍රාග්ධන පිරිවැය කියලා නේ. කැපිටල් කොස්ට් එකක් කියලා. ඒ කියන්නේ ඒක ලියවෙන්න ඕනේ ගැනුම් මිලත් එක්ක. එහෙනම් CH ලියන්න කලින් ඇත්තට අපි ප්‍රයිස් එක ලියලා තිබ්බනම් වඩා හොඳයි. නේ? ප්‍රයිස් එක රුපියල් 1000යි. යුනිට් ප්‍රයිස් එක. එතකොට CH එන්නේ ඒ ප්‍රයිස් එකෙන් 15ක්. ප්‍රයිස් එකෙන් 15ක්. ඒවත් රුපියල් 150යි ඒකකයක් පවත්වාගෙන යන පිරිවැය වෙන්නේ ඩිමාන්ඩ් එක 10000 numbers. right? එතකොට පළවෙනි කොටස අපෙන් අහන්නේ ආර්ථික ඇනවුම් ප්‍රමාණය ප්‍රශස්ත ඇනවුම් ප්‍රමාණය කියන නමින්. ප්‍රශස්ත ඇනවුම් ප්‍රමාණය කියන්නේ අපේ EOQ. EOQ සාමාන්‍ය විදිහට වට්ටම් දීලා තිබුණත් නැතත් අපිට ඒක හොයාගන්න පුළුවන්. නේ? ඒක හොයාගන්න පුළුවන්. වට්ටම සැලකිලිමත් උනත් නැතත් මේක හොයාගන්න පුළුවන්. ඒතර 10000 බිඳුවක් වැඩි වුණා. වැඩි කිරීම CO 4000යි බෙදීම CH 150යි. ඒතර මේකෙන් ලැබෙන උත්තරයක් ඒකක රවුන්ඩ් ඔෆ් කළාම ඒකක 731යි කියලා. 730යි දශම ගාණක් එන්නේ. ඒතර 731ට යන්න ඕනේ. හරි? ඒක වඩා හොඳයි අපි හැමම ලිව්වොත් 730යි දශම 3යි මේක අපි ගෙනියනවා කියලා ඒකක 731කට. හරි? ඒකක 731කට ගෙනියනවා කියලා. මේක තමයි ප්‍රශස්ත ඇනවුම් ප්‍රමාණය වෙන්නේ. ඊට පස්සේ කියනවා වර්ෂයකට අවශ්‍ය මුළු ඇනවුම් සංඛ්‍යාව. හරි? වර්ෂයකට අවශ්‍ය මුළු ඇනවුම් සංඛ්‍යාව කීයද කියලා අහන්න. හරි?
වර්ෂයකට අවශ්‍ය මුළු ඇණුම් සංඛ්‍යාව කීයද කියලා අහනවා. කොහොමද වර්ෂයකට අවශ්‍ය මුළු ඇණුම් සංඛ්‍යාව හොයන්නේ? වර්ෂයකට අවශ්‍ය මුළු ඇණුම් සංඛ්‍යාව කොහොමද හොයන්නේ? ඇණුම් සංඛ්‍යාව ලබා ගන්න ක්‍රමය වෙන්නේ මොකද්ද? කීපාරක් කඩේ යන්න වෙනවද කියන එක ගන්නෙ මුළු ඩිමාන්ඩ් එක 20000යි. මුළු ඩිමාන්ඩ් එක 10000යි. ඒ 10000 බෙදන්න ඕනේ කීයෙන්ද? 731කින්. මේක තමයි කඩේ යන වාර ගණන වෙන්නේ. හරි. මේක තමයි කඩේ යන වාර ගණන වෙන්නේ. ඒතකොට මේක වැඩි වෙන්න ඕනේ ඊළඟට මොකෙන්ද? එකපාරක් කඩේ ගියාම යන වියදම. හරි. එකපාරක් කඩේ ගියාම යන වියදම. එකපාරක් කඩේ යනකොට වියදම කීයද? රුපියල් 4000යි. ඒතර මේ විදිහට තමයි මුළු ඇනෝම් පිරිවැය සොයාගන්න. ඒතර අපිට මේ කොටසේ අහලා තියෙන්නේ මෙන්න මේ කොටස විතරයි. ඒ කියන්නේ කී සැරයක් කඩේ යන්න ඕනේද කියන එක තමයි මේකෙන් අපෙන් අහන්නේ. හැබැයි ඒක රඳාපවතිනවා මොකක් මතද? කඩේ යන්න වෙන වාර ගාන කියන එක රඳාපවතිනවා එකපාරකට කඩේට ගිහිලා ගෙන මෙන්න මේ ක්වොන්ටිටි එක මත. හරි. දැන් මේ ගානෙන් අපිට තහවුරු කරන්න නැහැ මේ දීලා තියෙන තොරතුරු වලින් 731 තමයි අපි වරකට කඩේ ගිහිල්ලා ගන්න ඒකක සංඛ්‍යාව වෙන්නේ කියලා. හරි. මොකද මේකෙදි වෙනම දීලා තියෙනවා වට්ටම් ලේඛනයකුත් දීලා තියෙනවා. හරි. වට්ටම් ලේඛනයකුත් දීලා තියෙනවා. එහෙනම් සමහර විට ඒ කියන්නේ අපිට කියුණාට ප්‍රශස්ත ඇණවුම් ප්‍රමාණය 731යි කියලා සමහර විට ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒක වෙනස් වෙන්න පුළුවන්. හේතුව තමයි මොකද්ද? ඒකක මිල වෙනස් වීම තුල නේ ඒකක මිල වෙනස් වීම තුල මුළු තොග පිරිවැය වෙනස් වෙලා ගැටලුව සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. ගැටලුව සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. මොකද අපි මේ අරගෙන තියෙන්නේ රුපියල් 1000කට ඒකක මිලක් වෙනවා. ඒ අනුව 1000න් 115ක් නේ CH එන්නේ. ඒ CH තමයි මෙතනට පාවිච්චි කරලා තියෙන්නේ. නේ 1000 මත 150 රඳා පවතිනවා. 150 මත CH රඳා පවතිනවා. එහෙනම් මේ 1000 වෙනස් වෙනවා නම් ඒ කියන්නේ වට්ටමක් දුන්නොත් ඩිස්කවුන්ට් එක මත මේ 1000 වෙනස් වෙන්න පුළුවන්. 1000 වෙනස් වෙනකොට ඒක 150ට වෙනස් වෙනවා. 150 මෙතනට වෙනස් වෙනවා. ඒ අනුව ඉකොනොමික් ඕඩර් ක්වොන්ටිටි කියන එක තවදුරටත් වළංගු ඉලක්කමක් නොවෙන්න පුළුවන්. තවදුරටත් වළංගු ඉලක්කමක් නොවෙන්න පුළුවන්. ඒ නිසා මොකක්ද ඇත්තටම අපි කරන්න ඕන දේ? අපි කරන්න ඕන දේ තමයි හරි දෙවෙනි ප්‍රශ්නයෙන් අහලා තියෙන විදිහට මේ EOQ යටතේ ඇණුම් සංඛ්‍යාව හොයනවා මේ උත්තරය. එනමුත් වර්ෂයක මුළු තොග පිරිවැය හොයන්න ගියාම අපේ අර කොටස් තුන තියෙනවානේ. මේකේ තුන්වෙනි කොටසෙත් තියෙන්නේ. පවත්වා ගැනීම පිරිවැය, මුළු ඇණුම් පිරිවැය, මිලදී ගැනීම පිරිවැය අපි සලකන්න ඕනේ. ඔය වට්ටම් ලේඛනයත් එක්ක ඒක දිහා අපි සැලකිලිමත් වෙනවද නැද්ද කියන එකත් එක්ක ඒකත් පිළිබඳව බලන්න ඕනේ. ඒතකොට ඒ අවබෝධයත් එක්ක අපි ඉදිරියට යමු. හරි. කොහොමත් අපිට පුළුවන් දෙවෙනි එකට අංක 2 දාලා උත්තරේ ලියන්න. මම මුළු තොග පිරිවැය හොයන්න ගියාම ඒක බලන්න එනවා. හරි. මෙම EOQ යටතේ වර්ෂයකද අවශ්‍ය ඇණවුම් ගණන සමානයි D බෙදීම Q. DNA 10000යි බෙදීම 731යි. 731යි. ඒක බෙදුවම උත්තරේ එනවා 13.7යි කියලා.
13.7 කියලා භාගයට කඩේ යන්න බෑ. නිසා වාර 14ක් යන්න වෙනවා. වාර 14ක් යන්න වෙනවා. ඊට පස්සේ තුන්වෙනි කොටස තියෙන්නේ මොකද්ද? මුළු පවත්වා ගැනීම පිරිවැය, මුළු ඇනෝම් පිරිවැය සහ මුළු මිලදී ගැනීමේ පිරිවැය. හරි? එහෙනම් මේකෙදි අහලා තියෙන්නේ මුළු තොග පිරිවැය. මුළු තොග පිරිවැය. හරි? මේක තමයි ප්‍රශ්නේ. ඒතර මුළු තොග පිරිවැය හොයන්න ගියාම අපේ සමීකරණයක් තියෙනවනේ. මොකක්ද සමීකරණය? කියන්න බලන්න. මුළු තොග පිරිවැය. දැන් මේ පිළිවෙලට ගියාම පවත්වා ගැනීම පිරිවැය. නේ? නැත්නම් මිලදී ගත්ත තැන ඉඳලා ලියුවොත් මිලදී ගන්නවා එකක් යම් ගානකට ඩිමාන්ඩ් එකට. ඊට පස්සේ ඒකක ඇනෝම් පිරිවැය වැඩි වෙනවා ඇනෝම් කරන වාර ගානේ. නේද? නැත්නම් අපි මේ අහලා තියෙන පිළිවෙලට ලියමුද එහෙනම්? මේ අහලා තියෙන පිළිවෙලට ලියමු. එතකොට ඒක වඩා හොඳයි. මොකද ලියලා තියෙන්නේ? පවත්වා ගැනීම. පවත්වා ගැනීමේ පිරිවැය. ඒකට එකතු කරනවා ඇනෝම් පිරිවැය. ඇනෝම් පිරිවැය. ඒකට එකතු කරනවා මිලදී ගැනීමේ පිරිවැය. ඒ තුන වෙන වෙනම වගේ තමයි අහලා තියෙනවා පේන්නේ. නමුත් අපි තීරණය ගන්න වෙන්නේ එකතු වෙන. හරි? එතකොට පවත්වා ගැනීම පිරිවැය වෙන්නේ මොකද්ද? හෝල්ඩින් කොස්ට් එක. ඒකක පවත්වා ගැනීම පිරිවැය වැඩි වෙන්න ඕනේ ඇවරේජ් එක Q බෙදීම දෙකෙන්. දෙවෙනි එක ඇනෝම් පිරිවැය. ඕඩරින් කොස්ට් එක වැඩි වෙනවා ඕඩර් කරන ක්වොන්ටිටිය D බෙදීම Q ගෙන්. මිලදී ගැනීම P වැඩි කිරීම D. හරි? P වැඩි කිරීම D. ඒතර මේ තුන වෙන වෙනම අපිට සොයාගන්න පුළුවන්. CH 4000යි වැඩි කිරීම Q කියලා කිව්වේ 731 බෙදීම 2. CO කිව්වේ 4000යි D 10000 බෙදීම 731 ප්‍රයිස් එක 1000යි වැඩි කිරීම 10000. මේ ටික වෙන වෙනම ලියලා එකතු කළත් ප්‍රශ්නයක් නැහැ. වෙන වෙනම ලියුවත් කමක් නැහැ. ලියලා පස්සේ එකතු කළත් ප්‍රශ්නයක් නැහැ. මොකද මේකේ වෙන වෙනම කියලා තිබ්බට අපි ටෝටල් එකෙන් තමයි හිතන්න වෙන්නේ. 109යි 544යි 7ටම ලිව්වොත් 756යි. මිලියන 10ක් තියෙන තැනක 756ක් ඉතින් වැදගත් නැහැ. මොන් ලිව්වොත් ඒ විදිහට ලියා ගන්න පුළුවන්. හැබැයි මේකෙදි පිළිතුර අවසාන වෙන්නේ මේකෙදි බලන්න එනවා මේ වට්ටම් ලේඛනයේ දිහා. හරි? ඒ කියන්නේ අපි EOQ එක ගැන හිතාගෙන මේක කළේ. නමුත් වට්ටම සලකා බලනවද නැද්ද කියන එකත් අපි තීරණය කරන්න වෙනවා. මොකද වට්ටම අණුව මෙන්න මේ ඉලක්කම් වෙනස් වෙන නිසා. මේ 1000 වෙනස් වෙනවා. 1000 අණුව 731 වෙනස් වෙනවා. මේ 731 වෙනස් වෙනවා. එනවා මුළු ඉලක්කම වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් අපි බලන්න ඕනේ මේ වට්ටම් ලේඛනය අපි පිළිගන්නවද නැද්ද කියන. එහෙනම් අපි පොඩි සටහනක් ඒකට දාමු. පොඩි සටහනක් දාමු.
ලියන්න මුළු තොග පිරිවැය රුපියල් මිලියන 10යි 109යි 544යි 756 ගණනය කර ඇත්තේ ඒකක මිල රුපියල් 1000 සහ ඒකක මිල රුපියල් 1000 සහ ඒ අනුව ලැබෙන EOQ සමානයි 731 පදනම් කර ගනිමිනි. මෙම ගණනය සඳහා වට්ටම් යෝජනා සලකා නොමැත. වට්ටම් යෝජනා සැලකිලිමත් ඊළඟ ඡේදයෙන් ලියන්න පුළුවන්. වට්ටම් යෝජනා සලකා බැලුවහොත් ඒකක මිල සිම්පල් P වෙනස් වන අතර ඒ අනුව EOQ ඒ අනුව Q සමානයි 731ද වෙනස් වේ. එහෙනම් වට්ටම් පිළිබඳව අපි බලන්න ඕනේ. කොහොමද වට්ටම් සැලකිලිමත් වෙන්නේ? පළවෙනි වට්ටම් යෝජනාව කියන්නේ ඒකක බිඳුවේ ඉඳලා 1000 ගත්තොත් වට්ටමක් දෙන්නේ නැහැ. එහෙනම් අපි 1000 මිල දී ගන්න යන්නේ නැහැ. හරි? අපි කොතනද යන්නේ? අපි යන්නේ වට්ටම් අගයක් ඇත්තටම දෙන තැනකට. නේ? වට්ටම් අගයක් ඇත්තටම දෙන තැනකට තමයි අපි යන්නේ. එතකොට මේක ඇත්තම ප්‍රස්ථාරික හැඩය මෙහෙම නේද? මේ පැත්ත පිරිවැය මේ පැත්ත Q. මෙන්න මේ ඉලක්කම තමයි මෙතනින් එන මේ ඉලක්කම තමයි ඉකොනොමික් ඕඩර් ක්වොන්ටිටිය පිරිවැය අවමවන 731 වෙන්නේ. හැබැයි අපිට කියනවා බින්දුවේ ඉඳලා 1000 ගත්තොත් ඩිස්කවුන්ට් හම්බෙන්නේ නැහැ. හැබැයි 1000 ඉඳලා 2000ට 104ක් හම්බ වෙනවා. ඒ කියන්නේ 1001 ඉඳලා. එහෙනම් මෙන්න මෙතන තියෙනවා 1001 කියන ඉලක්කම. 1001 කියන ඉලක්කම මෙතන තියෙනවා. හැබැයි එතනදී ඔයගලන්ට වෙන පිරිවැය වැඩි ඉලක්කම. නේ? පිරිවැය වැඩි ඉලක්කම. එතකොට අපි ඩිස්කවුන්ට් එක පිළි අරගෙන ඒකක 1001ක් මිලදී ගන්නවා කියන්නේ අවමය 1001 ඉඳලා 2000 වෙනකන් යන්න පුළුවන්. 1001ක් මිලදී ගන්නවා කියන්නේ මේ අර ප්‍රශස්තතාවයේ පිළිබඳව එතනින් එහාට හිතන්නේ නැහැ. අපි පන්තිදේව කිව්වා මතකද? ඒ කියන්නේ 731ක් මිලදී ගන්නවා නම් විතරයි ප්‍රශස්තතාවය ඔක්කොම හරියන්නේ. හරි? දැන් එහෙම ප්‍රශස්තතාවය අමතක කිරිල්ලන්නේ 1001ට යනවා කියන්නේ. ඒතකොට ප්‍රශස්ත කියන කතාව එතන නැහැ. උදාහරණයක් හිතන්න දැන් අපි සැලුන් එකට ගිහිල්ලා කොණ්ඩේ කපනවා. සැලුන් එකට ගිහිල්ලා කොණ්ඩේ කපනවා. කොණ්ඩේ කවලා එයා ගාන්ට් එක නීට් එකට කපලා ලෙවල් කරලා ඔක්කොම කරලා හරි ඔක්කොම කරලා අපි අර ෆැෂන් එකට වගේ මොකද කරන්නේ? ආයේ කොණ්ඩේ නිකන් පොඩ අවුල් කරගන්නවා. ඒ තමයි ෆැෂන් එක. අපි කොණ්ඩේ කැපිල්ලම නෙමෙයි සමහරවල්ලාට කොණ්ඩේ පීරන කොටක් තියෙනවනේ සමහර අය. හොඳට කොණ්ඩේ පීරලා චුට්ටක් අවුල් කරගන්න. ඒ චුට්ට අවුල් කරගත්ත කියන්නේ ඒතකොට පීරීමේ පළක් නෑ. නේ? පීරනවා කියන්නේ හොඳ ප්‍රශස්තව ගාන්ට ලෙවල් එකට කළා කියන එක. හැබැයි පොඩ්ඩක් අවුල් කරගෙන එනවා කියන්නේ ඒතර ප්‍රශස්තාවයේ ගැන කතාවක් නෑ. ඒ වගේ තමයි. 731 කියන 731 ඉන්න ඕනේ. ඩිස්කවුන්ට් අරගෙන වැඩි ක්වොන්ටිටියට යනවා නම් එතකොට ඉකොනොමික් ක්වොන්ටිටිය කියන එක අදාළ වෙන්නේ නෑ.
ඒතකොට අපිට 4ක ඩිස්කවුන්ට් එකක් දෙනවා 1001 ඉඳලා 2000 වෙනකම්. එහෙනම් ඒකෙදි මුලින්ම බලන්න ඕනේ 1001 ප්‍රශස්තද කියලා. හරි? ඒ කියන්නේ අපිට කියන්නේ එහෙමනේ. දැන් අපි කඩේකට ගිහිල්ලා බඩු ගන්නකොට මම මේ තීර එකක් පොඩ්ඩක් මතක් කරලා කඩේට ගිහිල්ලා බඩු ගන්නකොට හරි අපිට කියනවා දැන් මගේ බිල් ඇවිල්ලා තියෙනවා රුපියල් වලින් කියන මේකත් එක නිකන් හිතන්න. රුපියල් 730 මේවා රුපියල් නෙමෙයි 731 මේකේ නිකමට රුපියල් 731ක් තමයි බිල. හරි? එතකොට මට කවුන්ටරේට ගියාට පස්සේ කියනවා බිල් වැලියු එක රුපියල් 1000ට වඩා වැඩි වුණොත් හරි බිල් වැලියු එක රුපියල් 1000ට වඩා වැඩි වුණොත් මෙන්න මේ චොක්ලට් එකක් නොමිලේ දෙනවා කියලා කියනවා. බිල් වැලියු එක 1000ට වඩා වැඩි වුණොත් හරි මේ චොක්ලට් එකක් නිකන් දෙනවා කියලා කියනවා. එතකොට මම කැල්කියුලේට් කරනවා රුපියල් 1000ක් හැදෙන්න නම් තව කීයක්ද බඩු ගන්න ඕනේ? කීයද ගන්න ඕනේ? 279ක බඩු ගන්න ඕනේ. 279ක ගත්තොත් 1000ක් වෙනවා 1000 පයින්න ඕන නිසා එලිමන් 280ක තව මොන හරි දෙයක් මිලදී ගන්න. 280ක් ගත්තාම උදටම ඇති 1001ක් වෙනවා. හරි නේද උත්තරේ? 1001ක් වෙනවා මට චොක්ලට් එකක් ගන්න පුළුවන්. හරි? එතකොට මම 1001 සම්පූර්ණ කළා නම් ඇති මට චොක්ලට් එකක් ගන්න. මම ඕනේ තව රුපියල් 3000ක බඩු ගන්න. මොකද මගේ අරමුණ චොක්ලට් එක ගැනීම විතරයි. මේ 280ත් සමහරට මම නිකන් වියදම් කෙරෙලා. සා ඩිස්කවුන්ට් වල හැමතිස්සෙම බලන්න ඕනේ පල්ලෙහා රේන්ජ් එක දිහා. හරි? 1001ක් ගත්තාම ඇති 104 හම්බ වෙනවා. ඉන් එහාට යන්න උවමනාවක් නැහැ. හරි? යන්න උවමනාවක් නැහැ. එහෙනම් අපි බලන්න ඕනේ මෙන්න මේ 1001 යටතේ පිරිවැය හොයන්න ඕනේ. හරි? 1001 යටතේ පිරිවැය හොයන්න ඕනේ. ඒ වගේම තව එක තැනක් දීලා තියෙනවා. අනික කොතනද? අනික දීලා තියෙන්නේ අනිත් රේන්ජ් එක 2001 ඉඳලා ඉහළට. එහෙනම් 2001 දී කොස්ට් එක කීයද කියලා හොයන්න වෙනවා. හරි? මේ යටතේ කොස්ට් එක අපිට දැන්ට ඇවිල්ලා තියෙනවා 10109යි 544යි 756ක් කියලා. මේ යටතේත් කොස්ට් එක කීයද කියලා හොයාගන්න ඕනේ. මේ යටතේත් කොස්ට් එක කීයද කියලා හොයාගන්න ඕනේ. මෙන්න මේ කොස්ට් ෆිගර්ස් තුන සංසන්දනය කරලා තමයි ඔයගොල්ලෝ ඩිස්කවුන්ට් එකට යනවාද කියලා බලන්නේ. මේකෙන් අඩුවම කොස්ට් එක තියෙන්නේ 731 සඳහා කොස්ට් එක නම් EOQ වලම ඉන්නවා මේක තමයි උත්තරේ වෙන්නේ. 1001 කොස්ට් එක නම් අඩුම කොස්ට් එක මේ තුනෙන් එහෙනම් අපි කියන්නේ 104 ඩිස්කවුන්ට් එක පිළි අරගෙන ඒකක 1001ක් මිලදී ගන්න කියලා. 2001 කොස්ට් එක නම් අඩු හරි 2001 ටෝටල් කොස්ට් එක නම් අඩු එතකොට අපි කියනවා එහෙනම් මොකද්ද 2001ට අදාළව මිලදී ගැනීම කරලා 100ට කීයද 6ක ඩිස්කවුන්ට් එක අරගෙන මිලදී ගැනීම කරන්න කියලා. පැහැදිලි නේද? හරි ඒ විදිහට තමයි අපි තීරණය කිරීම වලට එන්න තියෙන්නේ. පැහැදිලිද? එහෙනම් මේ තුන් දෙනාගේ කොස්ට් එක වෙන වෙනම හොයමු. එහෙනම් අපි මුලින්ම බලන්න ඕනේ Q සමානයි 1001ක් නම් ටෝටල් කොස්ට් එක කීයද කියලා. Q සමානයි 1001ක් විට C සොයමු. හරි. ඒතර පිරිවැය වෙන්නේ කොච්චරක්ද? කලින් ලියපු විදිහටම අපි ලිව්වොත් පවත්වා ගැනීමේ පිරිවැය. නේ? CH වැඩි කිරීම Q බෙදීම 2යි. මේක එකක්. ඊට පස්සේ එක ඕඩරින් කොස්ට් එක CO වැඩි කිරීම D බෙදීම Q. ඊට පස්සේ එක P වැඩි කිරීම D. right? ඒතර මේකේ අපේ ලිස්ට් එක අපි ළඟ තියෙනවා. දැන් වෙනස් වෙන්නේ මොකද්ද? මේ වෙලාවේදී ඩිස්කවුන්ට් එක. නේ? මේ වෙලාවේදී ඩිස්කවුන්ට් එක. මේ විට ප්‍රයිස් එක වෙනස් වෙනවා. ඊයද 104ක ඩිස්කවුන්ට් එකක් එනවා. ඒතර රුපියල් 1000න් 96ක් තමයි අපි ගන්න. 104ක ඩිස්කවුන්ට් එක. ඒ කියන්නේ රුපියල් 960යි.
රුපියල් 960 ප්‍රයිස් එක. රුපියල් 960. එහෙනම් මේකෙදි P කියලා කියන්නේ 960යි. ඒ අනුව හෝල්ඩින් කොස්ට් එක වෙනස් වෙනවා 960න් 115. පවතින එකෙන් 115න්නේ. ඒතර 960න් 115ක් ගත්තාම 144යි. හරි. අනෙක් ඉලක්කම් කලින් ඉලක්කම්ම තමයි. හරි. ඒතර හෝල්ඩින් කොස්ට් එක කීය දෙන්නේ? 144යි. වැඩි කිරීම quantity එක දැන් 1001යි බෙදීම 2. ordering cost එක වෙනස් වෙන්නේ නැහැ. 4000 demand එකත් 10000මයි. quantity එක දැන් 1001යි. price එක 960යි. නේ? වැඩි කිරීම demand එක 10000යි. මෙතන රුපියල් ගාණක් එනවා. කීයද ඒ උත්තරේ? එකසිය 44 වැඩි කිරීම 1001 බෙදීම 2. ඒකට එකතු කළා වරහණක් දාලා මිලියන 9යි 712යි 0.32යි 7ට ගත්තොත් 74ක් එනවා. එහෙනම් පිරිවැය අඩු වෙලා. ඒ කියන්නේ ඩිස්කවුන්ට් එක පිළි අරගෙන 1001ක් මිලදී ගත්තොත් ඩිස්කවුන්ට් එක නැතුව 731ක් මිලදී ගන්නවට වඩා හොඳයි. මිලදී ගන්නවට වඩා හොඳයි. හැබැයි තව ඩිස්කවුන්ට් එකක් තියෙන 106ක්. 106ට ගියොත් ඒක තවම ප්‍රමාණය මුලින් බලන්න ඕනේ. 2001 විට සීසොයමු. එතකොටත් කලින් වගේම ප්‍රයිස් එක තමයි වෙනස් වෙන්නේ. කීයද ප්‍රයිස් එක? කලින් 1000යි දැන් 94යි වෙන්නේ. 106ක් නේ ඩිස්කවුන්ට්. ඒක රුපියල් 940යි. එවිට හෝල්ඩින් කොස්ට් එකත් වෙනස් වෙනවා 940න් තමයි 115 වෙන්නේ. ඒතර 940න් 115 කියලා කියන්නේ 141යි. කලින් 144යි. දැන් 141යි. ඒ විදිහට තමයි අලුතෙන් මේක එන්නේ. ඒතර සූත්‍රය ලියන්න ඕනේ සූත්‍රය උඩ තියෙනවා. ඒතර CH කියලා කියන්නේ දැන් අලුත් එක 141 වැඩි කිරීම දැන් quantity එක කීයද? 2001යි. බෙදීම 2. ordering cost එක 4000මයි. demand එකත් වෙනස් වෙන්නේ නැහැ. quantity එක 2001. ඒතර price එක 940 වැඩි කිරීම demand එක 10000. ඊතර රුපියල් ගත්තොත් 141 වැඩි කිරීම 2001 බෙදීම 2 ධන 4000 වැඩි කිරීම 10000 බෙදීම 2001 ධන 940 වැඩි කිරීම
රුපියල් මිලියන 9යි 561යි 0.60යි 751ක් කියලා. තවත් අඩු වෙලා තියෙනවා. එහෙනම් අපි කියන්නේ මොකද්ද? මුළු පිරිවැය. ඒ කියන්නේ අවසානයේදී මුළු තොග පිරිවැයන වැදගත් වෙන්නේ. මේ කොටස් තුනේම එකතුව. මේ කොටස් තුනේම එකතුව අඩුමාගයක් වෙනවා කොතනද? 106ක වට්ටම් පිළි අරගෙන 2001ක 2001ක් මිලදී ගත්තා. නේ? ඒකක 2001ක් මිලදී ගත්තා. ඒ විදිහට තමයි අවසාන උත්තරේ ලියවෙන්නේ. ඒතර ප්‍රශස්ත ඇණවුම් ප්‍රමාණය හොයන්න කියලා තියෙනවා. නේ? ඒ යටතේ වර්ෂයකට ඇණවුම් සංඛ්‍යාවක් හොයන්න කියලා තියෙනවා. නමුත් එතනින් පස්සේ කතාව වෙනස් වෙනවා. හරි? මගේ ඔලු ගාන්ට කොණ්ඩේ ලෙවල් එන්න එක කෙස් කොටයක්වත් උඩට එන්නේ නැති වෙන්න ගාන්ට ලෙවල් කරන්න කියලා කියනවා. ලෙවල් කරලා එළියට එනකොට පොඩ්ඩක් අතින් අවුල් කරගන්න. ස්ටයිල් එක. එතකොට සැලුන් එකේ ආදියා කියන ඉතින් මාත් ලෙවල් කරපින් වැඩක් නැහැ නේ කියලා ලෙවල් කරනවා කරලා ඊට පස්සේ මට ඕන විදිහට පොඩ්ඩක්ම වෙනස් කරගන්න. හරි? ඒතර මේකේදී අවසාන තීරණය තමයි EOQ හෙව්වත් 106 වට්ටම යටතේ ඒකක 2001ක් මිලදී ගන්නවා කියන්නේ. හරි? මොකද දන්නවද මම මේක පොඩ්ඩක් වැඩිපුර විස්තර කරමින් කළේ? එකපාරටම ගාන උත්තර දෙන්නේ නැතුව. මම අර එදත් කිව්වා වගේ ගිය සතියේ කිව්වා වගේ මේ ඔයගොල්ලන් පේපර් එක හදන සර්ගේ බොහොම ජනප්‍රිය ප්‍රශ්නයක් තමයි ඩිස්කවුන්ටිංగ్ කියන එක. ඒක නිසා මේ එයා සෙමිනාර් එකේදී ඒ ගැන ටිකක් කතා කළා. ඉතින් ප්‍රශ්නයක් දෙන්න පුළුවන්කම තියෙනවා. එයා දීලා තියෙනවා. ඒ නිසා ඒකට සූදානම් වෙන්න. මම වෙලේ 2020 පේපර් එකේදී එහෙම ඩිස්කවුන්ට් එකක් නැහැ. බොහොම සරල සාමාන්‍ය ගාණක් දීලා තියෙනවා. බොහොම සරල සාමාන්‍ය ගාණක්. එසේ වුණත් ඒකේ ලකුණු 12ක් දීලා තියෙනවා. බොහොම සරල ගාණක්. ඒත් ලකුණු 3/4ක් දීලා තියෙනවා. හරි? 3/4 ලකුණු 12. ඉතින් ඒක නිසා මේ ඔයගොල්ලන්ගේ පේපර් එකේදී ඩිස්කවුන්ට් ස්කීම් එකක් ගැන ගැටලුවක් අහන්න පුළුවන්. හරි? නිසා ඒකට ලෑස්ති වෙන්න. හරි. ඊට පස්සේ ප්‍රශ්නාංක 4 අහලා තියෙන්නේ අයන කොටස නිෂ්පාදන සමාගම සමග නව ස්ථාන තෝරා ගැනීමේදී සලකා බලන සාධක මොනවාද? සලකා බලන සාධක මොනවාද? අපි මේක කලින් පේපර් එකෙත් කතා කළා නේද? නිෂ්පාදන සමාගම් නව ස්ථාන තෝරා ගැනීම සැලකිලිමත් කරන කාරණා ගැන. ඒ නිසා ආයසරක එක ගැන අපි කතා කරන්න ඕනේ නැහැ. 2016 පේපර් එකෙත් මේ ප්‍රශ්නෙම තිබ්බා. right. ඊට පස්සේ ආයන කොටස තියෙන්නේ රන්දිම ඇඟලුම් නිෂ්පාදන සමාගම සිය ප්‍රධාන බෙදා හැරීම් කරුවන් අතර අන්තර්මාධ්‍ය තොග පවත්වා ගැනීම ස්ථානයක් ස්ථානගත කිරීමට අවශ්‍ය ව ඇත. ගේ පරක් තිබුණා. ගුරුත්ව කේන්ද්‍ර ක්‍රමය. පහත් දැක්කෙන වගුවෙන් එක් එක් ස්ථානවලට අදාළ x සහ y ඛණ්ඩාංකත් වාර්ෂික විකුණු ප්‍රමාණයක් දැක්වේ. කො බලමු දක්වලා තියෙනවද කියලා. right. මේ දක්වලා තියෙන්නේ. හරි. ස්ථාන පහක් තියෙනවා මීගම වත්තල කොළඹ පානදුර හංවැල්ල. හරි. ඒතර ඔය කියපු නම මේක ඇතුලේ තියෙනවද බලන්න. ප්‍රධාන කර්මාශාලාව කටුනායක පිහිටා තියෙනවා. මේ තියෙන ප්‍රධාන කර්මාශාලාව කටුනායක පිහිටලා තියෙනවා. හරි. ඒකේ XI ඛණ්ඩාංක මෙතන වෙනම දීලා තියෙනවා. ඒ කියන්නේ අර ටේබල් එකේ ඒක තිබුණේ නැහැ. අපෙන් අහනවා ප්‍රවාහන පිරිවැය අවම කර ගැනීම සඳහා කළමනාකාරීත්වය අන්තර්මාධ්‍ය තොග පවත්වා ගැනීම ස්ථානයේ තීරණය කිරීමට යයි. හරි. එකම දෙතැන් දෙකක දිනවනේ. අවශ්‍ය වෙත කියලා කමන්නේ තියා කියලා නේද? හරි. ඒතර කටුනායක ඛණ්ඩාංක ඔයගොල්ලන්ට දීලා තියෙනවා.
අලුත් ස්ථානයේ මොකද්ද කියලා අහනවා. කොහොමද අපි ඒක හොයන්නේ? සරලම ගුරුත්ව කේන්ද්‍ර ක්‍රමය. ඒතර ඛණ්ඩාංක කීයක් ඔයගලන්ට දත්ත විදියට දීලා තියෙනවද? ඛණ්ඩාංක කීයක් තියෙනවද? මීගමුව, වත්තල, කොළඹ, පානදුර, හංවැල්ල. සහ අතන කියලා තියෙනවා කටු ගැන. කටුනායක. ඒතර ඔක්කොම කීයක්ද? 5ක්ද 6ක්ද? දෙපාරක් උත්සාහ කරන්න දෙන්න නැත්නම් 50-50 දෙන්නත් පුළුවන්. 5ක්ද 6ක්ද? ස්ථාන ඔක්කොම අපේ ගුරුත්ව කේන්ද්‍ර ක්‍රමයට ගන්න 6ක් නෙමෙයි කීයද? 5යි. දැන් කටුනායක xy ඛණ්ඩාංක දීලා තියෙනවා. මෙන්න මේක 200යි කියලා දීලා තියෙනවා. මේක 250යි කියලා දීලා තියෙනවා. එහෙනම් කටුනායකත් ගන්න පුළුවන් 6 වෙනි එකක් විදියට අරගෙන ලක්ෂ 6ක්ම කේන්ද්‍රය හොයන්න. ලක්ෂ 6කම කේන්ද්‍රය හොයන්න පුළුවන්. ඔයගලන්ට මේක කීයද කියලා දීලා නැහැ. මේක කීයද කියලා දීලා නැහැ. මේක කීයද කියලා දීලා නැහැ. ඒ කියන්නේ අර 16 ගානේදී කටුනායකත් අන්තර් බෙදා ඒ කියන්නේ එයා නිෂ්පාදන කර්මාශාලාව තමයි. නමුත් එයත් බෙදා හැරීමේ කෙනෙක් විදිහට ඉන්නවා කියලා කිව්වා. එතන කටුනායක නෙමෙයි. මෙතන වෙන මොනවද ටවුන් එකක් ගෙන්න නමක් කිව්වා. එතනත් වාර්ෂික විකුණුම් ප්‍රමාණය දීලා හරි එයත් අන්තර්මාධ්‍ය ස්ථානයක් විදිහට ක්‍රියා කරන බව වාක්‍යෙම දීලා තිබුණා. හරි වාක්‍යෙම දීලා තිබුණා. නමුත් මේකෙදි එහෙම දීලා නැහැ. ඒ නිසා කටුනායක ඔයගලන්ට ගන්න බෑ වෘත්ත කේන්ද්‍ර ක්‍රමයේ ඇතුළට. ගන්න පුළුවන් වෙන්නේ අර 5 දෙනා විතරයි. තේරෙනවද? 5 දෙනා විතරයි. හරි. කෙනෙක් ප්‍රශ්නයක් අහන්න පුළුවන් මෙහෙම කරන්න බැරිද? කටුනායක කියලා කියන්නේ කවුද? ප්‍රධාන කර්මාන්ත ශාලාව. ප්‍රධාන කර්මාන්ත ශාලාවේ නෙමෙයිද මේ ඒකක 5 හදන්නේ? හරි. කටුනායක නෙමෙයිද මෙන්න මේ කණ්ඩායම හදන්නේ? ඔව් හරි. මෙන්න මේ 5 දෙනා කටුනායක නෙමෙයිද හදන්නේ එකතුව? 300යි 600යි 900යි 1150යි 1300යි 1450යි. එහෙනම් අපිට බැරිද මෙතන කටුනායක කියලා දාලා 1450ක් දාලා මේකට 200 දාලා මේකට 250 දාලා ගාන කරන්න. එහෙම කරන්න බැරිද කියලා? එහෙම කරන්න බෑ. මොකද එහෙම කරන්න බැරි මේ 1450 අන්තර් මේ බෙදා හැරීම මධ්‍යස්ථානයේ ඉලක්කමක් නෙමෙයි. ඒක මුළු නිෂ්පාදන ප්‍රමාණය. තේරුණානේ? එහෙම කරන්න බෑ. එහෙනම් අර කලින් ගානේ තිබුණානේ එතන එක අරක එකතු විදිහට අරගෙන ගන්න. එහෙම නෙමෙයි තිබ්බේනේ. එහෙමත් නෙමෙයි තිබ්බේ. ඒ නිසා මේකෙදි අර කලින් අවුරුද්ද වගේ කටුනායක එන්නේ නැහැ අපේ ගුරුත්ව කේන්ද්‍රයට. එහෙනම් ඇයි මේ 200 250 දීලා තියෙන්නේ? මේක වැරදි. 200 250 දීලා තියෙන්නේ. දීලා තියෙන්නේ මේ දෙවෙනි කොටසෙන් තියෙනවා ඛණ්ඩාංක සිතිය නිර්මාණය කොට එහි බෙදා හැරීමේ මධ්‍යස්ථාන බහුවචන අර 5 දෙනා ප්‍රධාන කර්මාන්ත ශාලාව බෙදා හැරීමේ මධ්‍යස්ථාන ප්‍රධාන කර්මාන්ත ශාලාව සහ විතර බෙදා හැරීමේ මධ්‍යස්ථානය කියන්නේ මධ්‍යස්ථාන කියන්නේ මොකද්ද? මේ 5 දෙනා ප්‍රධාන කර්මාන්ත ශාලාව කියන්නේ එතකොට ඒක වචන ඒ කවුද? කටුනායක අන්තර්මාධ්‍ය තොග පවත්වා ගැනීම මධ්‍යස්ථානය කියන අලුතෙන් හොයන x බවයි. මෙන්න මේ කර්මාන්ත ශාලාව පිහිටවන්න නිසා තමයි මෙන්න මේ ඛණ්ඩාංකය දීලා තියෙන්නේ. මේ ඛණ්ඩාංකය දීලා තියෙන්නේ. හරි? ඒ නිසා ඒක හරියට අවබෝධ කරගෙන කරන්න ඕනේ. අහම්බෙන් නිවැරදි වෙන්න නෙමෙයි ඕනේ ප්‍රශ්නයක්. තේරුම් අරගෙන හරියටම වැඩේ ගොඩ දාගන්න. ඒතරට තමයි මේකෙදි 4 ආයන්න මුලින්ම අපි x බා හොයනවා සිග්මා vx යට සිග්මා v
නේද? එතකොට 5 දෙනයි ගන්නෙ. ඒ 5 දෙනාගේ v අගයන් x අගයන්ගෙන් වැඩි කරලා එකතු කරන්න. ඔයගොල්ලෝ එකතු කරලා ඇති. ඒකට උත්තරේ එනවා 402යි 500ක් කියලා. ඒක බෙදන්න ඕනේ v වල එකතුවෙන් 1550යි. ඉතින් මෙතන එනවා 259.7යි කියලා. හරි. y බාත් ඔය වගේමයි සිග්මා vy බෙදීම සිග්මා v. හරි. වොලියුම් එක වැඩි කරනවා y ගෙන්. හරි. එහෙම කළාම 462යි 500 බෙදීම 1550. ඒතර මේකට එනවා 298.4යි. මේක තමයි අන්තර් තොග පවත්වා ගැනීමේ ස්ථානය. ඒ නිසා අන්තර් තොග පවත්වා ගැනීමේ ස්ථානය කොහොමද දෙන්නේ? x ඛණ්ඩාංකය 259.7 පූර්ණ සංඛ්‍යාවට වටේලා ලියමු. ඒත් කමක් නැහැ. නැත්නම් මේ ආ උත්තරේ එහෙම ලියමු. හරි. මේක තමයි උත්තරේ වෙන්නේ. එතකොට වරද්ද ගන්න එපා. කටුනායක මේකට අදාළ කරගන්නේ නැහැ. එතකොට ඛණ්ඩාංක සිතියමේ ඛණ්ඩාංක 7ක් ලකුණු කරන්න වෙනවා. බෙදා හැරීමේ මධ්‍යස්ථාන බහුවචනයෙන් ගත්තාම මීගමුව වත්තල කොළඹ පානදුර හංවැල්ල 5යි. ප්‍රධාන කර්මාශාලාව කටුනායක ස්ථානය මේ අලුතෙන් හොයාගත්ත ස්ථානය. ඒක ඔයගොල්ලන්ට කරන්න පුළුවන්. right. අන්තිම ප්‍රශ්නය අනේ ඊට කලින් තියෙන පූර්ණ ගුණත්ව කළමනාකරණය අදාළ මූලධර්ම 4ක් සඳහන් කර ඒවා දෙකක් විස්තර ඒවා දෙකක් කෙටියෙන් පැහැදිලි කරන්න. ඒතර පූර්ණ ගුණත්ව කළමනාකරණය අදාළ මූලධර්ම ගැන 2016 පේපර් එකේ තිබුණා. අපි එතනදිත් ඔයගලන්ට ඒක පෙන්වුවා. මම ඔයගලන්ට කොහොමත් මම පොරොන්දුනා ඔයගලන්ට මේ හෑන්ඩ් අවුට්ස් ටික දාන්නම් කියලා. ඒක මට දාන්න බැරිනවා. මම අද මේ පාඩමෙන් පස්සේ ඔයගලන් ගෲප් එකට ඇත්තට මට ඒක අමතක වුණා. සමා වෙන්න එකට. මම ඔයගලන්ට මේ අද මේකෙන් පස්සේ මගේ ළඟ තියෙන සියලුම PDF ටික ඔයගලන්ට එවන්නම්. හරි. ඒකම මේ සෙමිනාර් එකේදී දුන්න හෑන්ඩ් අවුට්ස් තියෙනවා. හරි. සෙමිනාර් එකේදී දුන්න හෑන්ඩ් අවුට්ස් තියෙනවා. මම මේ හෑන්ඩ් අවුට්ස් ටිකත් එවන්නම්. හරි. සෙමිනාර් එකේ දුන්න හෑන්ඩ් අවුට්ස් තියෙන එකත් මම ඔයගලන්ට එවන්නම්. එතකොට මේකෙදී අන්තිමටම අහලා තියෙන අපි හිටියේ ප්‍රශ්න වලනේ. ඒතර පූර්ණ ගුණත්ව කළමනාකරණ මූලධර්ම අපි එදා කතා කළා. ප්‍රශ්නාංග 5 තියෙනවා ක්‍රියාවලි පිරියත. මේ පේපර් එකේ හුඟක් මේ ස්පේසිං වල අවුල් තියෙනවා. ක්‍රියාවලි පිරියත වචන දෙකක්. භාණ්ඩ පිරියත වචන දෙකක්. පරිස්සමෙන් කියව ගන්න ඕනේ. ක්‍රියාවලි පිරි සැලසුම්. භාණ්ඩ පිරිසැලසුම්. පිරිසැලසුම් කියන්නේ එක වචනයක් භාණ්ඩ වෙන වචන. වෙනස උදාහරණ සහිතව කෙටියෙන් පැහැදිලි කරන්න. ඒතර මේකට මම ඔයගලන්ට හෑන්ඩ් අවුට් එකක් දුන්නා. layout planning. හරි. පිරියත සැලසුම්කරණය බිම් සැලැස්ම කියන එක. හරි. ප්‍රශ්නෙන් අහන්නේ ක්‍රියාවලි සහ භාණ්ඩ අතර. ඒතර මේ තියෙන ක්‍රියාවලි කියන එක ක්‍රියාවලි පිරියත අනික භාණ්ඩ.
මේ තියෙන්නේ භාණ්ඩ පිරියද. හරි. ඒතර ක්‍රියාවලි සහ භාණ්ඩ අතර අපි වෙන වෙන සටහන් ඇඳලා පොතේ විස්තර දීලා තියෙනවා. ඒවා ඔයගලන්ට නෝට් එක බලලම සටහනක් දාගන්න පුළුවන්. හරි. සමහරවිට ළමයි කියන අනිසා ඉතින් මේකට උත්තරේ ලියන්න ඕකල. ඉතින් ලියන්න වෙන මට පොතේ තියෙන එකම තමයි. ඉතින් අපරාධයක් නේ. වෙලාවත් එකක් ගත්තාම. හරි. අපි මේ ප්‍රශ්නෙට උත්තරේ ලියමු. ලාල්සා සමාගම කුඩා ප්‍රමාණයේ ගුවන් යානා කොටස් එකලස් කිරීමට එකලස් පේලියක් තනයි. දිනක නිෂ්පාදන කාලය පැය 8යි. සාමාන්‍ය අපේ ගැටලුවක්. හරි. සාමාන්‍ය විදිහට දීලා තියෙන ගැටලුවක්. ආයතනයේ වැඩ මධ්‍යස්ථාන 4ක් පිහිටුවීමට සැලසුම් කරයි. සාමාන්‍ය ගානකදී හැබැයි එහෙම දෙන්නේ නැහැ නේද? කාලය දෙනවා පැය 8යි. නිෂ්පාදන ඒකක සංඛ්‍යාව තමයි දෙන්නේ. මේකෙදි වැඩ මධ්‍යස්ථාන 4කට ප්ලෑන් කරනවා කියලා තියෙනවා. සාමාන්‍ය විදිහක් නෙමෙයි හැබැයි ඒක නේද? කමක් නැහැ. බලමු. ඊට අපිට තියෙන්නේ ප්‍රමුඛතා සටහන නිර්මාණය කරන්න තියෙනවා. චක්‍රීය කාලය මොකක්ද කියලා අහනවා. දීර්ඝතම ක්‍රියාකාලී කාලයේ ප්‍රධාන රීතිය විදියට අරගෙන මේක තුලණය කරන්නත් ඊට පස්සේ තියෙනවා මේකේ කාර්යක්ෂමතාවය පිළිබඳවත් අර පොදු දේ ඉල්ලුම 120කින් වැඩි වුණොත් මොකද කරන්න කියන එක. ඒතර පළවෙනි එක තමයි මොකද්ද මේකේ ප්‍රමුඛතා සටහන් නිර්මාණය කරන්න කියන්නේ. ඒක ඔයගොල්ලෝ කරලා ඇති. ඒකේ ඔයගොල්ලන්ගේ අතින් මම හිතන්නේ වැරද්දක් වෙලා තියෙයි කියලා. නමුත් අපි පොඩ්ඩකට ඒක බලමු. පොඩ්ඩකට ඒක බලමු. right. මේ තියෙන ප්‍රශ්නාංක 5 අයන්න ප්‍රමුඛතා සටහන. ඒතර ප්‍රමුඛතා සටහනේදී පටගල කරන්න පුළුවන්. මුලින්ම නැත කට්ටිය හොයාගෙන යන්න නැත කියලා දෙන්නයි AB විතරයි. ඒතර A B එහෙම ඊට පස්සේ AB දෙකම ඉවර වෙලා C ඊට C ඉවර වෙලා D E F කියලා එක අමුතු දෙයක් ලියලා තියෙනවා. කලින් ටේබල් වල එහෙම නැහැ. බැගින් 20 බැගින් 3 දෙනෙක් ඉන්නවා. ඒතර C ඉවර වෙලා 3 දෙනෙක් පටන් ගන්නවා. පේලි 3ක ලියන්න තියෙන දේ ලෝභකමට එක පේලියට දාලා තියෙනවා. ලෝභකමට එක පේලියට දාලා. D E F ඊට පස්සේ D දෙක ඉවර වෙන තැනින් G පටන් ගන්න තියෙනවා. D දෙක ඉවර වෙන තැනින් G පටන් ගන්න තියෙනවා. D ඉවරනාට පස්සේ G පටන් ගන්නවා. E ඉවරනාට පස්සේ H එනවා. E F දෙක ඉවරනාට පස්සේ I එනවා. ඊට පස්සේ G H I තුන් දෙනාම ඉවර වෙලා J පටන් ගන්නවා. අර බොටල් නෙක් මේ ක්‍රියාත්මක වෙනවා නේද? ඒ කියන්නේ අන්තිමට ඔක්කොම ටික එක තැනකට යනවා. ඒතර ඒක බොටල් නෙක්. ඒ කියන්නේ ඒක හරහා යන්න ඔක්කොමලා උත්සාහ කරනවා. J කියන්නේ ඒ වගේ කෙනෙක්, C කියන්නේ ඒ වගේ කෙනෙක්. අන්තිම හරියදී බොටල් නෙක් කෙනකොට අතවුලක් එක්ක නේ. ඊට පස්සේ J වුණාට පස්සේ KL කියලා දෙන්නේ.
KL කියලා දෙන්නේ. ඊට පස්සේ KL දෙක ඉවර වෙලා ආයෙ තනි M කෙනෙක්. bottleneck සෑහෙන්න තියෙනවා. M ඉවර වෙලා තමයි N. ඒතර මෙතන M තමයි ලොක්කා වෙන්නේ අන්තිමට. M තමයි ලොක්කා වෙන්නේ. M ගෙන්නේ පාස් වෙන්න ඕන අනිත් පැත්ත. පාස් වුණොත් N කරන්න ඕන. හරි. එතකොට මේ විදිහට තමයි තියෙන්නේ. එතකොට මේකේ අපි කාලයත් ලකුණු කරන්න ඕනේ. එතකොට තමයි මේ සටහන සම්පූර්ණ වෙන්නේ. 25යි 15යි මේක 16යි 20යි 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 10යි 5යි 21යි 20යි 15යි 15යි 12. හරි. ඊට පස්සේ තියෙනවා මේකේ චක්‍රීය කාලය හොයන්න කියලා. කොහොම චක්‍රීය කාලය හොයන්නේ? මේ තියෙන ආයන කොටස. ආයන්න තියෙන චක්‍රීය කාලය. මම ඒක මෙතන ලියන්න. හරි. චක්‍රීය කාලය. සාමාන්‍යයෙන් අපි චක්‍රීය කාලය හෙව්වේ කොහොමද? චක්‍රීය කාලය සාමාන්‍යයෙන් හෙව්වේ වැඩ කාලය බෙදුවා ඒකක සංඛ්‍යාවෙන්. නේ? ඒකක සංඛ්‍යාවෙන්. දැන් වැඩ කාලය දීලා තියෙනවා මේකේ පැය 8යි කියලා. පැය 8යි කියලා වැඩ කාලය දීලා තියෙනවා. හැබැයි ඒකක සංඛ්‍යාව කීයද කියලා දීලා නැහැ. එහෙනම් චක්‍රීය කාලය හොයන්න ක්‍රමයක් නැහැ. හරි? චක්‍රීය කාලය හොයන්න ක්‍රමයක් නැහැ. නමුත් චක්‍රීය කාලය අපිට හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ මේක බැරි වුණොත් හොයාගන්න පුළුවන් තවත් ක්‍රම තියෙන්න ඕනේ. ඒක තවත් ක්‍රමයක් තමයි මොකද්ද? චක්‍රීය කාලය කියලා කියන්නේ කිසියම් වැඩ මධ්‍යස්ථානයකට වෙන් කරන කාලය කියන එක. ඒතකොට කිසියම් වැඩ මධ්‍යස්ථානයකට වෙන් කරන කාලය බලන්න පුළුවන් මේ මුළු ෂෙඩියුල් එකේම තියෙන වැඩිම ඉලක්කම කීයද කියලා බලනවා. වැඩිම ඉලක්කම කීයද? 26. වැඩිම ඉලක්කම 26. එහෙනම් 26 කරගන්න පුළුවන් වෙන්න ඕන අනිවාර්යයෙන්. එහෙනම් චක්‍රීය කාලය කියන එක අඩුම තරමින් කීය වෙන්න ඕනේද? අඩුම තරමින් 26 වෙන්න ඕනේ. අඩුම තරමින් 26 වෙන්න ඕනේ. 26 ඕ ඊට වඩා වැඩි එකක් වුණාට කමක් නැහැ. 26ට වඩා අඩු වුණොත් 26 කරගන්නත් බෑ. තවත් අඩු වීම නම් තවත් අය කරගන්න බැරි වෙනවා. ඒ නිසා අඩුම කීයක් තියෙන්න ඕනේද? 26ක් තියෙන්න ඕනේ. හරි? එතකොට අපි පන්තියේදී කියලා දුන්නේ කොහොමද? චක්‍රීය කාලය හොයන්න වැඩ කාලය සහ ඒකක සංඛ්‍යාව කියන දෙකම දීලා නැත්නම් ඕ දෙකෙන් එකක් දීලා නැත්නම් එකක් දුන්නට වැඩක් නැහැ. දැන් මේකෙදි පැය 8ක් කියන එක දීලා තියෙනවා. නමුත් ඒක මදි මේ සූත්‍රයේ දාන්න. එහෙනම් ඒ වගේ වෙලාවකදී නෙට්වර්ක් එකේම තියෙන වැඩිම කාර්ය කාලය සයිකල් ටයිම් එක විදිහට අරගෙන කරන්න කියලා තමයි කිව්වේ. නමුත් එහෙම කළොත් මෙතන තව ප්‍රශ්නයක් එනවා. ඒ දේ තමයි වැඩ මධ්‍යස්ථාන 4කට විතරයි මේක බෙදන්න කියලා තියෙන්නේ. හරි? මේක 26 විදිහට ගත්තොත් වැඩ මධ්‍යස්ථාන අනිවාර්යයෙන්ම 4කට වඩා එනවා. ඒක හොඳටම ෂුවර් මේක දිහා බැලුවහම. හරි? මේ ගානේ තියෙන මේක ලොකු ගානක් නෙමෙයි. මේක නෙට්වර්ක් එකක් සරලයි. සරලව හිතන්න ඉදිරිපත් කරලා තියෙනවා. දැන් අපි 26 කියලා ගත්තොත් ඒ වෙනුවෙන් තනි වැඩ මධ්‍යස්ථානයක් වෙන් කරන්න වෙනවාම තමයි. මෙයා වෙනුවෙන් තනි එකක් වෙන් කරන්න වෙනවාම තමයි. මෙයා වෙනුවෙන් තනි එකක් වෙන් කරන්න වෙනවාමයි. මොකද මෙතන දැන් 26 කියලා ගත්තම 6ක් ඉතුරුයි. ඒ 6 පාවිච්චි කරන්න කෙනෙක් නැන්නේ. සමහර විට මේ දෙන්න කපල් වෙන්න ඉඩ තියෙනවා 25ක් නිසා. නෝ මෙයාට තනි එකක් ඕනේමයි. මෙයාට තනි එකක් ඕනේමයි. මෙයාට තනි එකක් ඕනේමයි. හරි? මේ දෙන කපල් වෙන්න බෑනේ කවදක්වත්. එකතු වුණාම කීයද? 30යි. 26ක් ආවොත්. ඒ නිසා මේ දෙන්නටත් තනියම ඕනෙමයි. මෙයාටත් තනියම ඕනෙමයි. ඒක හරියට ආණ්ඩුවේ ඉන්න හැම മന്ത്രി කෙනෙක්ම මොන ඇමති ධූරයක් හරි ඉල්ලනවා වගේ. නේ? පටන් ගන්නෙ ඇමති මණ්ඩලය 4යි කියලා. මේ විදිහට ගියාම නේද? අප්පා ඒ විතරක් ය. මුන් දෙන්නත් ඉල්ලනවා මේ දෙන්න එකතු වුණාම
එකතුව 26ක් එනවා. 26ක් sorry 26 නෙමෙයි 31ක් වෙනවා. එහෙනම් මේ දෙන්නත් වෙන වෙනම ඇමති මණ්ඩල දෙකක් කියලා. හරි. ඒතර අන්තිම හාදයා 12 තනි කෙනෙක් වුණාට එයාටත් වෙන වැඩ මධ්‍යස්ථානයක්. හරි. ඈතින් දෙගෙන 10ක් තියෙනවා. ඇයි මං කළුද මටත් දෙන්නකෝ ඔය මොන හරි පුංචි මොන හරි ඇමති ධූරයක් කියලා. ඈ බෙල්ලන් වැඩ මධ්‍යස්ථාන ගමකට ඇවිල්ලා තියෙනවා. නේ? එහෙනම් මේකෙදි අපිට කොයි වෙලාවදිවත් හිතන්න බැරි වෙනවා මොකද්ද? මේකේ වැඩිම ඉලක්කම 26ට අදාළව වැඩ මධ්‍යස්ථාන කියන එක හිතන්න බැරි වෙනවා. එහෙනම් කොහොමද අපි චක්‍රීය කාලය හොයන්නේ? හරි. ඒ කියන්නේ වැඩ මධ්‍යස්ථාන 4කට මේක වෙන් කරන්න ඕන. එහෙනම් චක්‍රීය කාලය කොහොමද අපි අඳුරගන්නේ? එතකොට මෙන්න මෙහෙම ක්‍රමයක් තමයි එතනදී අනුගමනය වෙන්නේ. හරි. වැඩ මධ්‍යස්ථාන ගණන සම්බන්ධ අපි ළඟ සූත්‍රයක් තියෙනවා. හරි. ඒතර ආයන්න මම මෙතන ලියන්න. ආයන්න අපි ළඟ තියෙනවා අවම වැඩ මධ්‍යස්ථාන ගණන. මොකද අවම වැඩ මධ්‍යස්ථාන ගණන වෙන්නේ? නේ? මොකද්ද? කාලය එකතුව බෙදීම චක්‍රීය කාලය. නේ? අවම වැඩ මධ්‍යස්ථාන ගණන වෙන්නේ මෙහෙමයි. එතකොට මේකේ කාලයන්ගේ එකතුව ගත්තාම කීයක් දෙන්නේ? කාලය එකතු කරා කීයක්ද වෙන්නේ? 25 15 16 20 ඒවා 3ක් 60යි 10යි 5යි 15යි 21යි 20යි 30යි 26යි 12යි 240ක් කියලා එනවා. දැන් ඔක අවුල් වෙන්න පුළුවන් පේපර් එකේ තියෙන මැද කොලම් එක පල්ලෙහාට එකතු කළොත් 240 අවුල් වෙනවා. මොකද ඒකේ ඔයගොල්ලෝ බලන්න 20 බැගින් කියලා තියෙනවා එතන 3 දෙනෙක් ඉන්නවා. ඒතකොට එතන 60යි 15 බැගින් කියලා තියෙනවා එතන දෙන්නෙක් ඉන්න. ඒතකොට 30යි. නිකම්ම පල්ලෙහාට එකතු කරගෙන ගියොත් එහෙම 20 බැගින් 3ක් ගන්න නැතුව එක 20කුත් 15 බැගින් 2ක් ගන්න නැතුව එක 15කුත් වැඩේ යන ගන්න ඈ. හරි? වැඩේ යන ගන්න. පැහැදිලිනේ? හරි. එතකොට මෙතන 240 බෙදීම චක්‍රීය කාලය. ඒතර අපිට තියෙන වැඩ මධ්‍යස්ථාන කීයක් කියලාද? 4යි කියලා. වැඩ මධ්‍යස්ථාන 4කට බෙදන්න ඕන. හැබැයි සූත්‍රයේ තියෙන අවම කියලා. කමක් නැහැ. අවම වුණත් අපි 4 දාලා ගමු. එතකොට එනවා චක්‍රීය කාලය කීයක් කියලාද? 240 බෙදීම 4 විනාඩි 60ක් කියලා. විනාඩි 60ක් කියලා. හරි විනාඩි 60ක්. ඒතර අවම වැඩ මධ්‍යස්ථානේ ඔය තියෙන්නේ. හරි. අවම වැඩ මධ්‍යස්ථානේනේ. එහෙනම් ඔය තියෙන්නේ මොකද්ද? අවම චක්‍රීය කාලය තමයි විනාඩි 60 වෙන්නේ. හරි. අවම චක්‍රීය කාලය තමයි විනාඩි 60. එහෙනම් මෙතනත් එන්නේ අවම කියන එක. අවම චක්‍රීය කාලය විනාඩි 60. ඕනනම් අපිට පුළුවන් විනාඩි 60 තියන්න. එහෙම නැත්නම් 60ට වඩා අවශ්‍ය නම් වැඩි කරගන්න පුළුවන්. ඇත්තටම විනාඩි 60ක් නැතුව විනාඩි 100ක් දැම්මත් කමක් නැහැ. හරි. එහෙම කමක් නැහැ. හැබැයි එතකොට වෙන්නේ වැඩ මධ්‍යස්ථාන ගණන් හතරත් එක්ක බැලන්ස් වෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙනම් බලන්න වෙනවා විනාඩි දැන් තාම චක්‍රීය කාලයේ උත්තරය අරගෙන නැහැ. හරි. ඒතර විනාඩි 60ක් කියන එකෙන් අපිට ඉන්න පුළුවන්ද කියලා. ඉන්න බැරි නම් තව තප්පර ගාන අපි වැඩි කරන්න ඕන. තප්පරනේ විනාඩි ගාන වැඩි කරන්න ඕන. හරි. ඒතර විනාඩි 60ත් එක්ක ඉඳලා අපිට පුළුවන් වෙයිද මේක බැලන්ස් කරගන්න. බලන්න 4ක් හදාගන්න පුළුවන්ද කියලා.
මේක දිහා නිරීක්ෂණයෙන් පුළුවන් එක හදාගන්න. කොහොමද හදාගන්නේ? A B දෙක කොහොමත් තනියෙන් පටන් ගන්නවනේ. ඒතර A B දෙකට තියෙනවා 25යි 15ක්. එකතු කළාම 40යි. 60යි නම් තව 20ක් ඉතුරුයි. ඒ 20ට මේ 16 සෙට් කරගන්නවා. එතකොට මේ ටික එකක් වෙනවා. මේ ටික එකක් වෙනවා. මේ තුන් දෙනාගේ එකතුව 60 ඇතුලේ ඉන්නවා. 4ක් අහකත් යනවා. ඊට පස්සේ දැන් බලන්න ඉතුරු මේ තුන් දෙනා සමගාමී. මේ තුන් දෙනාට තනියෙන් කෙලින්ම 60ක් දෙන්න පුළුවන්. 20 20 20 කෙලින්ම 60ක්. ඒ තුන් දෙනා සමගාමී. ඒ තුන් දෙනා ඉවර වෙච්ච සැනින් G පටන් ගන්නත් පුළුවන්, H පටන් ගන්නත් පුළුවන්, I පටන් ගන්නත් පුළුවන්. මුලින්ම තැන දෙන්නේ I ට. 21නේ. ඊට පස්සේ තැන දෙනවා G ට. ඊට පස්සේ තැන දෙනවා H ට. කොහොම කළත් ඒ තුන් දෙනාටම තැන හම්බ වෙනවා. මුලින්ම 21ට හම්බ වෙනවා. ඊට පස්සේ 10ට හම්බ වෙනවා. 21ට 10ක් එකතු කළා. ඊට පස්සේ 5ක් එකතු කළා. කීයද? 36යි. මේ තුන් දෙනාගේ එකතුව කීයද? 36යි. ඒ තුන් දෙනා ඉවර වෙච්ච ගමන් 20 ආරම්භ කරනවා. ඒතර 20ත් ඒ ගොනුවට දාන්න පුළුවන්. මොකද 36යි 20යි එකතු කළාම 56යි. ඒ නිසා මේක මෙහෙම රවුමක් නැතුව අපිට පුළුවන් මෙන්න මෙහෙම එකක් දාගන්න. එතකොට ඒක තුල 56යි 4ක් ඉතුරු වෙනවා. කමක් නෑ. ඒ 4 ගන්න එහා පැත්තේ කවුරුවත් නෑ. දැන් ඔන්න වැඩ මධ්‍යස්ථාන 3ක් බිහි වෙලා ඉවරයි. හරි? බිහි වෙලා ඉවරයි. එහෙනම් මේ ඔක්කොමලා තනි වැඩ මධ්‍යස්ථානයකට වැටෙන්න ඕනෙමයි. ඕනෙමයි. එකතු කරලා බලන්න හරියයිද කියලා. 60 ඇතුලේ ඉන්නවද කියලා. 15යි 26යි 12යි අප්පා. මොකද උනේ? 68ක් ආවා. එහෙනම් ඒක අවුලක්. මොකද අපිට විනාඩි 60යි දීලා තියෙන්නේ. 68ක් ආවා. එහෙනම් බැලන්ස් කරන අන්තිමට ඇවිල්ලා අන්තිම කෑල්ල බැලන්ස් කරන්න බැරි වෙනවා. නේ? අන්තිම කෑල්ල බැලන්ස් කරන්න බැරි. එහෙනම් මොකද කරන්න වෙන්නේ? චක්‍රීය කාලයේ අවමෙන විනාඩි 60 කියලා ගත්තේ. එහෙනම් ඒක කීය වෙනකම් වැඩි කරන්න වෙනවද අපිට? 68 වෙනකම් වැඩි කරන්න වෙනවා. 68 වෙනකම් වැඩි කරන්න වෙනවා. 68 වෙනකම් වැඩි කරන්න වෙනවා. හරි? එහෙම කරලා තමයි අපිට මේක තුලනය කරන්න. 68 වෙනකම් වැඩි කළාම වෙන්නේ දැන් කලින් එහෙම ඉතුරු වෙච්ච අය හිටියනේ. ඒ ප්‍රමාණය ඉතුරු ප්‍රමාණය තව ආයේ වැඩි වෙන එකයි වෙන්නේ. හරි? තව වැඩි වෙන එකයි වෙන්නේ. කොහොමත් එතන ඔය කට්ටිය බැලන්ස් කරන්න 68ක් ඕනෙම කරනවා. නේ? ඕනම කරනවා. එහෙනම් අවමය 68 අපිට තියාගන්න වෙනවා. එහෙනම් අපි ඒක සටහනක් දාන්න වෙනවා. හරි? දැන් අපි ලියලා තියෙන්නේ මොකද්ද? ලියලා තියෙන්නේ මොකද්ද? විනාඩි 60යි කියන එක විතරයි මේ වෙනකන් ලියලා තියෙන්නේ. එහෙනම් අපිට මේ හඳුනා ගැනීම පොඩ්ඩක් නෝට් කරගන්න වෙනවා. ඉතින් හොඳම දේ තමයි කලින් ඔයගොල්ලෝ ආයන්නේ ප්‍රමුඛතා සටහන ඉඳලා තියෙනවානේ. ඒකේ පැන්සලකින් මේ ටික දාන්න. එතකොට ඒක ලොකුට කැතක් වෙන්නේ නැහැ. නේ? ඒතර විනාඩි 60 අපි තුලනය කරගන්න ගියොත් අපිට පේනවා වැඩ මධ්‍යස්ථාන 4කින් අතර කරන්න අපහසු වෙනවා. අන්තිම එකට 68ක් ඕන වෙන නිසා විනාඩි 68කට යනවා කියලා කියන්නේ. එහෙනම් අපි අන්තිමට ලියලා තියෙන්නේ මොකද්ද? අවම චක්‍රීය කාලය සමාන විනාඩි 60යි. එහෙනම් යටි ලියන්න පුළුවන්. චක්‍රීය කාලයේ විනාඩි 60 ලෙස ලබාගෙන චක්‍රීය කාලයේ විනාඩි 60 ලෙස ලබාගෙන තුලනය කිරීම කළහොත් ඒ වැඩ මධ්‍යස්ථාන 4 ඉක්මවා යයි.
ඒ වැඩ මධ්‍යස්ථාන 4 ප්‍රමාණය ඉක්මවා යයි. ඒ සැලසුම් කළ කියලා ලියමු. ඒ සැලසුම් කළ වැඩ මධ්‍යස්ථාන 4 යන්න ඉක්මවයි. අවසානයේදී අවසන් වැඩ මධ්‍යස්ථානය සඳහා එබැවින් අවසන් වැඩ මධ්‍යස්ථානය සඳහා විනාඩි 68ක් වෙන් කළ යුතුයි. එන අවසානයේ ලියන්න පුළුවන්. ඒ නිසා චක්‍රීය කාලය සමානයි විනාඩි 68යි. විනාඩි 68යි. විනාඩි 68යි. හරි. දැන් මෙන්න මෙහෙම තර්කත් එනවා. දැන් මේ ගානේදී ඒ තර්ක අඩන්න පුළුවන්. හරි. මම මේ කියන දේ. ඒ කියන්නේ විනාඩි 68 කියලා කියන්නේ පුතා මේ අන්තිම 4 දෙනාටනේ. හරි. එතකොට අපි 68ක් දෙනවා ඉස්සරහයට. ඉස්සරහයටත් 68ක් දෙනකොට වෙන්නේ මොකද්ද? ඉස්සරහෙන් ඉතුරු වෙන්න පටන් ගන්නවා. දැන් කලින් 60කින් තෘප්තිමත් වෙච්ච අයට වැඩිපුර 8ක් එනවනේ. ඒ වැඩිපුර 8 මොකද වෙන්නේ? ඒ අයට ඉතිරියක් වෙනවා. ඒ අයගේ ඉතිරිය ඊට පස්සේ මොකද වෙන්නේ? පළවෙනියාගේ ඉතිරි ටික පළවෙනියා දෙවෙනියාට තල්ලු කරනවා වෙන්න පුළුවන්. හරි? දෙවෙනියාගේ ඉතිරි ටික මට වැඩි යන්නේ ඔයත් තියාගන්න කියලා තුන්වෙනියාට දෙනවා. තුන්වෙනියාගේ ටික හතරවෙනියට ආවහම වෙන්නේ මොකද්ද? හතරවෙනියානේ 68ක් ඇති කියලා ගත්තේ. බැලන් එයාට 68ට වඩා වැඩි ප්‍රමාණයක් පැවරෙනවා වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් මම කියන්නේ මෙන්න මේ වගේ. දැන් මෙන්න මේක තර්කයෙන් නිකන් බලන්න. මෙන්න මේ පළවෙනි එක. මේක ඇතුලේ එකතුව කීයද? මේක ඇතුලේ එකතුව 25යි 16යි 15යි 56යි. ඒතර 68ක් දුන්නොත් කීයක් ඉතිරි වෙනවද? 12ක් ඉතිරි වෙනවා. කලින් 4ක් ඉතුරු වුණා. දැන් 8ක් ඉතිරි වෙනවා වැඩිපුර 12ක් ඉතිරි වෙනවා. හැබැයි මේ 12න් මේ D වවත් E වවත් F වවත් අල්ලගන්න බෑ. ඇයි? ඒ අයට තියෙන 20 ගානනේ. 12ක් ඉතුරු වුණා කියලා ඔය D E F තුන් දෙනාගේ එක්කෙනෙක්වත් අල්ලගන්න බෑ. හරි? ඒක නිසා මේක ස්ථාවරයි. අවුලක් නැහැ. හරි? ඒකේ ඒතකොට ඉතුරු වෙනාට අක්‍රිය වෙලාම යනවා. කලින් 4ක් අක්‍රිය වුණා. දැන් 8ම අක්‍රිය වෙනවා. දැන් බලමු මේ තුන් දෙනාට. මේ තුන් දෙනාගේ කලින් 20 ඒවා තුනක් 60කින් එය ගානට තෘප්තිමත් වුණා. දැන් 68ක් වෙලා තියෙනවා. 8ක් වැඩි. දැන් මොකද වෙන්නේ? ඒ වැඩි වෙච්චාට එයා අක්‍රිය කරගන්නේ නැහැ. එයා මොකද කරන්නේ? එයා කාවද අල්ලගන්නේ? D E F ඉවර නිසා එයා මෙන්න මේ H වත් මේකට අල්ල ගන්නවා. ඇයි H ගේ පහක් තියෙනවා? H ත් ඒකට අල්ල ගන්න. පැහැදිලිනේ? එතකොට කීයක්ද? 65ක් වෙලා එයා අක්‍රිය තත්ත්වයට දාගන්නේ 3ක් විතරයි. හරි? එතකොට තුන්වන වැඩ මධ්‍යස්ථානයෙන් කීයක්ද? 8 දෙනෙක් ගැලවිලා 5 දෙනෙක් ඒ කියන්නේ මෙන්න මේ පහ තුන්වෙනි වැඩ මධ්‍යස්ථානයෙන් ගැලවෙනවා. එතකොට තුන්වෙනි එකේ කීයද ඉතුරු වෙන්නේ? මේ 10යි, මේ 20යි, මේ 21යි විතරයි. එකතු කරලා බලන්න කීයද කියලා. 10යි, 20යි, 21යි එකතු කරපුවාම 51ක් එනවා. ලොකු ප්‍රමාණයක් ඉතුරු වෙන අඩු කරන්න 68ක් කීයද? කීයද? කීයද ඉතුරු වෙන්නේ? 17ක් ඉතුරු වෙනවා. නේ? 17ක් ඉතුරු වෙනවා. හරි? 17ක් ඉතුරු වෙනවා. එහෙනම් ඒ 17 මොකද වෙන්නේ? ඒ 17න් අපිට පුළුවන් එක්ක Kට හරි Lට හරි අවස්ථාවක් දෙන්න. නේ? Kට හරි Lට හරි අවස්ථාවක් දෙන්න පුළුවන්. මොකද 17ක් ඉතිරිනේ. නේ? 17ක් ඉතිරි. එහෙනම් මේකෙන් ගන්නවා K හරි L හරි දෙන්න එක්කෙනෙක්. මේක අල්ලගත්ත කියලා හිතමු. හරි? 15ක් ගත්තා. එතකොට මෙතනින් ඉතිරි වෙන්නේ 2යි. හරි? මෙතනින් ඉතිරි වෙන්නේ 2යි. ඒ දෙක කොහොමවත් ඉතිරි වෙනවා. ඊට පස්සේ අන්තිම වැඩ මධ්‍යස්ථානට ඉතුරු වෙන්නේ කී දෙනාද? මෙන්න මේ තුන් දෙනා තමයි ඉතුරු වෙන්නේ. හරි? ඒ තුන් දෙනා කීයද? 15යි
26යි 12යි. කීයද? 53යි යන්නේ. 68ක්ම වෙන් කරගත්තා. කීයක් ඉතුරු වෙනවද? 15ක් ඉතුරු වෙනවා. ඇයි මේ 15 ඉතුරු වෙන්නේ ඇයි? කේ කලින් එකට පැන්නනේ. නේ? කේ කියන කෙනා තුන්වන වැඩ මධ්‍යස්ථානට පැන්නා. ඒ නිසා මේ 15 එහෙම ඉතුරු වෙනවා. දැන් ඒ 15 ඉතුරුනා කියලා අපිට පුළුවන් ද 68න් 15ක් අඩු කරලා එහෙනම් දැන් අන්තිම එකට මේ ටික විතරක් තිබ්බහම ඇති කියන්නේ. එහෙම කියන්න බෑ. එතකොට ආයෙ මුලට වප්සෙට් වෙනවා. මේ අර කපුටගේ කේජු කෑල්ල වගේ වැඩක් වෙනවා. හරි? පැහැදිලිනේ? එහෙම වෙන්න පුළුවන්. ඒ නිසා ආයෙක තුලනය කරන්න අපෝ මට මේ වැඩිපුර 15ක් තියෙනවා මට එපා. මට 15ක් ඕනේ නැහැ කියලා වැඩිපුර 15ක් ඕනේ නැහැ කියලා කිව්වොත් ඒක ආයෙ මුලට අවුල් වෙනවා. ඒ නිසා එහෙම දිගින් දිගටම කරන්න බෑ. එහෙම කරන්න බෑ. හරි? 68ත් එක්ක තමයි තුලනය කරගෙන යන්නේ. පැහැදිලි නේද? හරි? එන 68න් පස්සේ ඉතුරු ටික මං හිතන්නේ ඔයගලන්ට අවුලක් වෙන්නේ නැහැ. ඒක කරන්න පුළුවන්. එතකොට අපි ගත්තේ මොකද්ද? 68ක් කියලා. 68 කියලා අරගෙන තමයි යන්නේ. ටිකක් කියනවනම් අප්‍රංශ ගානක් තමයි ඉතින්. හරි? නමුත් ඒක ලොකු අවුලක් කරගන්න එපා. ආයෙසරයක් මේකක් આવොත් ඉතින් කරගන්න පුළුවන්. හරි? ඒතර වැඩ මධ්‍යස්ථාන 4යි. 4ට දාලව 240 බෙදීම චක්‍රී කාලය යනවා. චක්‍රී කාලය 60ක් කියලා ගත්තා. නමුත් 60 මදි වෙනවා. ඒ කියන්නේ 5කට පයින්නවා. 5කට පයින්න බෑ 4ක් කියලා ගානේ කියලා තියෙනවා. එහෙනම් අපි කරන්නේ චක්‍රීය කාලය වැඩි කරගන්න. හරි. ඕලන්න පුළුවන් ටේබල් එක හදාගන්න. හදාගෙන ඉතුරු ටික සාමාන්‍ය විදිහට කරන්න පුළුවන්. ඒ කියන්නේ චක්‍රීය කාලය 68 නම් මේ කලාව වගේම තමයි එන්නේ. ආයේ අලුතෙන් හදන්න දෙයක් නැහැ නේද? මෙතන කීයක්ද තියෙන්නේ? මෙතන 25යි 15යි 16යි පළවෙනි එකේ 56යි. ඒතර 68ක් ගියාම එතනින් 12ක් ඉතුරු වෙනවා. ඒතර මෙතනින් අක්‍රිය වෙනවා 12ක්. හරි. මේකට මේ තුන් දෙනාම එක්ක මේ h කියන එකක් වෙනවා. ඒතර එතන 60යි 60යි 65යි. ඒතර මෙතනින් අක්‍රිය වෙන්නේ 3යි. මෙතනින් අක්‍රිය වෙන්නේ 2යි. මෙතනින් අක්‍රිය වෙනවා 15. අපර වැඩ මධ්‍යස්ථාන 4ට බෙදන්න කියපු නිසා එහෙම වෙනවා. ඊතුරු ප්‍රශ්න කලින් වගේම තමයිනේ. අපි දැන් මේක දීර්ඝතම මෙහෙයුම් කාලේනේ ප්‍රමුඛ ප්‍රීතිය විදිහට ගත්තේ. ඒතර කාර්යක්ෂමතාවයත් හොයන්න පුළුවන්. ඉල්ලුම 30කින් වැඩි වුවොත් මුහුණ දෙන්නේ කෙසේද කියලා ඇහුවා. අපි ගිය පාරත් ඒකට මුහුණ දුන්නා. ගිය පාරත් අපි එහෙම මුහුණ දුන්නා. නේ? අපි මගහැර ගියේ නැහැ. right. එහෙමනම් මේ පේපර් එකත් ඉවරයි. තව තියෙන එකයි. ඒක අපි හෙට දවසේ හෙටත් ඔයගලන්ට පීරියඩ් එකක් තියෙනවා. හෙට දවසේදී අපි ඒක සාකච්ඡා කරමු. එහෙනම් අදට ඇති නේද? මේක හුඟක් කියලා අපි කතා කළාට විභාග වෙලාවේදී වැඩි වේලාවක් ගත නොකර ඉක්මනට ඉවර කරගන්න ඕන ගන්න. හරි? හරි එහෙනම් අපි හෙට නැවත හමු වෙමු. සියලු දෙනාට ආයුබෝවන්. පරිස්සමින් ඉන්න.